සුබ දවසක් දරුවනේ. එතකොට අපි ඔයාලගේ මේ විද්දී ගම්මිතා සංස්කෘතියේ මූලික સિદ્ધාන්ත ටික සාකච්ඡා කරලා අවසానයි. එතකොට ඒකේ අපිට නැවතුණා තියෙන්නේ ප්‍රත්‍යස්තතාවයේ සිට ඉස්සරහට යන්න. ප්‍රත්‍යස්ත ගැටුමේ සිට ඉස්සරහට යන්න. හරිද පුතේ? එතකොට අපි ඒ සඳහා පුතාලට පුංචි මේ ප්‍රත්‍යස්ත ගැටුමක් සම්බන්ධව විස්තර කරන්න නිබන්ධනයේ යම් තැනක් වෙන් කරලා තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් අපි මුලින්ම විස්තරය බලලා ඊට පස්සේ අපි ඒක නිබන්ධනයට එකතු කරමු. පුතාලගේ මෙන්න මේ වගේ හිතුවොත් දරුවනේ AB කියලා සර්ව සම වස්තු දෙකක්. A හා B කියලා සර්ව සම වස්තු දෙකක්. එතකොට B නිශ්චලයි A U වේගයෙන් ගිහින් B ගේ ගැටෙන්නයි යන්නේ. ගැටෙන්න මොහොතකට පෙර අවස්ථාවක් පෙන්නලා තියෙනවා. මේ සර්ව සම වස්තුන්ගේ ස්කන්ධයන් මම හිතන්නම් දරුවනේ මේකෙන් මෙයාගේ ස්කන්ධයත් එම් සර්ව සමන ස්කන්ධ වෙනස් වෙන්න බැරි නිසා. ගැටුමට මොහොතකට පසු. ඒතර මේ තියෙන්නේ ගැටුමට මොහොතකට දරුවනේ පෙර. හරිද? ඒතර මේ තියෙන්නේ ගැටුමට මොහොතකට පසු. එතකොට ගැටුමට මොහොතකට පෙරදී u ප්‍රවේගයෙන් ගමන් කරපු වස්තුවේ ගැටුම නිසා චලන දිශාවට විරුද්ධව නේ. මෙන්න මෙතන මම ඒක ඇඳලා නැහැ. ඔබ මෙතන බෝල දෙක ඇඳගත්තොත් ඔය වගේ දෙපැත්තනේ බල දෙක ඇති වෙන්නේ. එතකොට A කියන එක්කිනා මත මේ A ගෝලෙ මත ගැටුම නිසා චලිතයට විරුද්ධව බලයක්. චලිතයේ තියෙන්නේ දකුණට එයාගේ ප්‍රවේගය තිබ්බේ. ගැටුම නිසා එන්නේ වමට බලයක්. නිසා එයාගේ ප්‍රවේගය අනිවාර්යෙන් අඩු වෙනවා. එතකොට අලුත් ප්‍රවේගයේ VA කියලා හිතමු. ඒ වගේම තමයි B ට එයා නිශ්චලව හිටියේ. එයාට දකුණට බලයක් හම්බුන නිසා දකුණු දිශාවට ෂුවර් එකටම එයාට ප්‍රවේගයක් හිමි වෙනවා. එක VB කියලා හිතමු. එතකොට අපි මෙන්න මේ U විතරයි දන්නේ. ඔයාගේ මේ VA VB දෙන්න අහනවා. එහෙම වුණොත් නොදන්න පද දෙකයි. එතකොට කොහොමද මෙවැනි අවස්ථාවක VA VB ප්‍රවේග හොයන්නේ කියන එක පොඩ්ඩක් පෙන්වන්න තමයි මම මේක මෙතනට මුලින්ම සූදානම් කරගත්තේ. ඉතින් මේ වගේ තැනක අනිවාර්යයෙන්ම වගේ කියනවා ගැටුම ප්‍රත්‍යස්තයි කියලා. ගැටුම ප්‍රත්‍යස්තයි කියව පුතාට සම්බන්ධතා දෙකක් ගොඩනගා ගත්ත හැකි. එකක් චාලක ශක්තිය සංස්ථිතිකයි කියලා හිතාගෙන. අනිත් එක ගම්මිතා සංස්ථිතිය මෙතන භාවිත කරන්න පුළුවන්. හරි. අපි මුලින්ම ලියනවා ගම්මිතා සංස්ථිතිය අනුව. හරි. එතකොට පද්ධතියේ ගම්මිතාව සංස්ථිතික බැවින් අපි ගැටුමට පෙර තිබ්බ ගම්මිතාව A ගේ m වරක් u ධන B ගේ m වරක් බිඳුවයි. සමාන කරනවා ගැටුමට පසු A ගේ ගම්මිතාව ස්කන්ධය වරක් ප්‍රවේගය කියන්නේ m වරක් VA. ඒ ඔක්කොම දිශාව ගැන හිතන්න. එතකොට ධන m වරක් VB. පැහැදිලිනේ? සාමාන්‍යයෙන් ඉතින් මේගොල්ලන්ගේ දිශාව දකුණට ධන කියලා හිතාගෙන තමයි ලියලා තියෙන්නේ. මොකද නොදන්න පද දිශාව ගැන දන්නේ නැති නිසා. ඔතනින් පුතාට m හැම පදේම කපලා දාලා පළවෙනි සමීකරණෙදි විහැකි VA ධන VB මේ m කැපිටල් ගහන VA ධන VB නේ සමානයි ඔයාලට u කියලා එනවා. පළවෙනි සමීකරණය. මේක මම දන්න පදේ විදිහට තියෙන්නේ u විතරක් නිසා මම u කළු පාටින් ආදේශ කරලා තියන්නම්. ඔන්න මෙතන මෙයා බිඳුවයි. එතකොට මේ පදේ වැඩක් නැතුව යනවා. එතකොට වාගේ මෙතන කළු පාටින් තියෙන පදය දන්නවා. අනිත් දෙන්නම දන්නේ. ඒ දෙකම ඕන හොයන්න. ඊට පස්සේ අපි ওই විදිහටම භාවිතා කරනවා මෙතන දරුවනේ චාලක ශක්තිය ප්‍රත්‍යස්ත ගැටුමක චාලක ශක්තිය සංස්ථිතික නිසා. ගැටුම ප්‍රත්‍යස්ත කියලා හැබැයි දෙන්න ඕනේ. ප්‍රත්‍යස්ත ගැටුමක චාලක ශක්තිය සංස්ථිතික බැවින්. පුතා ගැටුමට පෙර A ගේ චාලක ශක්තිය භාගයයි m අපි දන්න ප්‍රවේගය v වර්ගෙන් චාලසත් එළිය නැති v ට ඉන්නේ u නිසා u ගේ වර්ගය දාන දන්න ඒවා මම කළු පාටින් ආදේශ කරන් ගියොත් භාගයයි m ඊට පස්සේ බිඳුවේ වර්ගය ඒ වගේ b ගේ ප්‍රවේගයක් නේද පුතේ ගැටුමට පෙර ගැටුමට පසු ලියන් ගියොත් භාගයයි m v a ගේ වර්ගය ධන භාගයයි m v b ගේ වර්ගය
ඒවා එකක්වත් දන්නේ නැහැ. ඉතින් භාගයයි m කපලා දැම්ම හැකි හැම පදෙම තියෙන නිසා මේ පදින වැඩක් නැහැ බිඳුවක් කියලා යනවා. ඒතර පුතාට ඉතුරු වෙනවා va ගේ වර්ගය ධන vb ගේ වර්ගය සමානයි ධන පදයක් විදිහට ඉන්නවා u වර්ගය. හරි. ඒතර මම ටිකක් ඉක්මනින් ලියාගෙන ගියා බලන්න වලට ඒක තේරුම් නැත්නම් ආයේ ප්‍රත්‍යස්ත ගැටුමකදී චාලක ශක්තිය සාස්තතිකයි. ඒ කියන්නේ චාල සත්‍ය හානියක් වෙන්නේ නැහැ. එහෙනම් ගැටුමට පෙර චාල සත්‍යයි පොස් චාල සත්‍යයි සමානයි. ඒතර ගැටුමට පෙර වස්තු දෙකේ චාල සත්‍ය ලියද්දී චාල සත්‍ය කියන්නේ භාගයෙන් v වර්ගනේ. ඒතර v ට දාන්න ඕන ඔයාගේ ප්‍රවේගය. භාගය ස්කන්ධ m කියලා ගත්තේ m ප්‍රවේගය u වර්ගය. අනිත් එක ප්‍රවේගය බිඳුවයි. ඊපස්සේ භාගය m v a තමයි එතන ප්‍රවේගය b ගේ ප්‍රවේගය භාගය vb වර්ගය. ඒතර හැම පදෙම තියෙනවනේ සමාන පදයක් භාගය m කියන එක. ඒතර භාගය m උයි දෙන්නම කපලා දාලා වාට ඉතුරු කරගත්තා va වර්ගය දාන vb වර්ගය සමානයි u වර්ගය දෙවෙනි සමීකරණය. හරි. එතකොට පුතාට ওই සමීකරණ දෙකේ දැන් නොදන්න පද දෙකයි. va vb දන්නේ යට එකෙත් va vb දන්නේ. u කියන එක දන්නවා. හරිද? එතකොට මේ සමීකරණ දෙකේ නොදන්න පද දෙකයි සමීකරණ දෙකක් නිසා මේක අනිවාර්යෙන් සුළු කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවට ඔයාලා කරන්න ඕන මෙතන ඔයාලට මේ පද එකතු කරලා අඩු කරලා කපන්න බැරි නිසා එකම ලේසිම ක්‍රමවේදය තමයි මෙතන පුතාලට එක වැඩක් කර හැකි මේ එකෙන් va හරි vb හරි උක්ත කරලා දෙකට ආදේශ කරලා මේක කරන්න පුළුවන් ක්‍රම නම් ගොඩක් තියෙනවා. මම ඔබට නිකන් මැච් වෙන විදියට කරොත් අපි එකෙන් උක්ත කර ගන්නවා පළවෙනි සමීකරණයෙන් va සමානයි දැන් vb කියලා ගමු vb සමානයි u ඍණ va. හරි. ඕක දෙකට ආදේශ කරනවා. දෙකට ආදේශයෙන් ඔන්න ඔයගේ උක්ත කරගෙන දෙකට ආදේශ කරලා දානවා. එතකොට අපි දෙවෙනි සමීකරණය ගත්තොත් ඔයාගේ va වර්ගය ධන vb වර්ගය සමානයි u වර්ගය කියලා තියෙන්නේ. මෙතනත් u දන්න පදයක් විතර මම තියලා තියන්න. එතකොට පුතාගේ vb කියන තැනට හරි va වර්ගය කොහොම ඉද්දි vb කියන තැනට දානවා අපේ u ඍණ va එයාගේ වර්ගය සමානයි වාට පුළුවන් u වර්ගය කියලා මේක තියන්න. දැන් පොඩ්ඩක් වරහන් ඉවත් කරගත්තොත් මෙතන va වර්ගය ධන මෙයාගේ වරහන් ඉවත් කරොත් ඔයාලට එනවා u වර්ගය ඍණ 2යි u ඊට පස්සේ එන්නේ va දන්නවා මේක මැද පදය දෙන්න ගුණ වෙලා දෙකෙන් ගුණුනහම ධන පිටිපස්ස එකගේ වර්ගය va වර්ගය සමානයි වාගේ u වර්ගය කියලා එනවා. දැන් මේ u වර්ගය ගිහින් මේ පැත්තට දැම්මොත් ඒ දෙක ධනයි ඍණයි නේද? මේ ධන u වර්ගය මෙහෙට දැම්මම ඍණ u වර්ගයක් වෙනවනේ. මේ දෙක කැපිලා යනවා. හරි? අඩුලා කැපිලා යනවා. එතකොට va වර්ගය එකතු වුනහම දැන් පුතාලට එනවා 2යි va වර්ගය කියලා. ඊට අමතරව පුතාලට මෙතන තියෙනවා ඍණ 2යි u වතාවක් va සමානයි බිඳුවයි. දැන් මේක මෙහාට ගිහලා අඩු වුනහම බිඳුවයි ඒක. උතර වුණා ඒක පියවරේදී u වර්ග ඍණ u වර්ග කියලා පෙන්නලා ගන්නත් පුළුවන්. දැන් මෙතන ඔබට සාධකයක් පේනවා 2යි va. ඒක එළියට ගන්නවා. වරහණක් ඇතුළට ඉතුරු වෙනවා. ඔයාලට මෙතන va ඉතුරුයි මේ පදෙන් 2යි va ප්‍රමාණයක් ගියාම 2යි va ගියාම ඍණ u මෙතන ඉතුරුයි. සමානයි බිඳුව. දැන් ඔයාලට මේ වර්ග සමීකරණේ ලියන්න පුළුවන් මෙහි කතා දෙකක්. එකක් va සමානයි බිඳුව හෝ මේ වර්ග සමීකරණ සාධක ක්‍රමයේ විසඳන සිද්ධාන්තය va ඍණ u කියන වරහන සමානයි බිඳුව විය යුතුයි. එතන u කියන එක දන්න එකක් නිසා කළු පාටින් ලියන්න. හරි. ඔතනින් ඔයාලට උත්තරයක් එනවා va සමානයි බිඳුව හෝ va සමානයි ඍණ u මෙහෙට දාද්දි ධන u. එහෙනම් va ට ඕන් උත්තරයක් ආවා. එතන උත්තරයක් නෙවෙයි උත්තර දෙකක් දැන් තියෙනවා. එකක් va කියන්නේ බිඳුව. දන්න පදයක් නෙනේ. ඒක බිඳුව. නැත්තම් කියනවා u කියලා. දැන් ඒතර a ගේ පටන් ගද්දි ප්‍රවේගයක් පුතේ u මනේ. ගැටුම නිසා a මත බලයක් ඇවිල්ලා එයාගේ ගම්මිතාව වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ගැටුමට පසුත් එයාගේ ප්‍රවේගය u වෙන්න බෑ කියලා මම කියන්නේ. මොකද ඔයාගේ a කියන ගෝලය තනියම සැලකුවොත් එයාගේ ගම්මිතාව ගැටුම නිසා වෙනස් වෙන්න ඕන හේතුව බලයක් යෙදුණු නිසා. කියන්නේ ප්‍රවේගය ඇත්තටම සරලව ගියොත් අඩු වෙන්න ඕන.
එතකොට එහෙනම් ඒගේ පටන් ගන්න ප්‍රවේගය u නිසා අවසන් ප්‍රවේගය ගැටුමට පස්සේ ප්‍රවේගය u වෙන්න බෑ. එහෙනම් මෙතනින් ඒගේ ප්‍රවේගය අපිට ගන්න පුළුවන් උත්තරේ බිඳුව කියන එක විතරයි. අපිට කියන්න පුළුවන් එහෙනම් ගැටුමට පසු ඒගේ ප්‍රවේගය බිඳුවක් විය යුතුයි තාර්කිකව කියනවා. එතකොට එයාගේ ප්‍රවේගය බිඳුවක් නම් ඒ බිඳුව පුතා මෙතනට ආදේශ කරගත්තොත් v8 කෙලින්ම vb සමානයි u වෙනවා. එහෙනම් තාර්කිකව පියවරකින් කියනවා මොකද්ද ගැටුම නිසා ඒගේ ප්‍රවේගය වෙනස් විය යුතුයි බාහිර බලයක් යදෙනවා. ඒ නිසා va සමානයි බිඳුව විය යුතුයි. හරි. එතකොට අපිට මෙතන ලියන්න පුළුවන් ගැටුම නිසා ඇතිවන F බලය හේතුවෙන් එහි ප්‍රවේගය වෙනස් විය යුතුයි. ඒ නිසා VA සමානයි බිඳුව වේ. හරි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් පළවෙනි සමීකරණයෙන් VB සමානයි U කියලා. ඒ වගේ VA බිඳුවක් නම් මෙතන බිඳුව දැම්මම VB කියන්නේ U. ඉතින් ඒවට නටන්න ඕනේ නැහැ. එතකොට දැන් ඔයාලට පේනවා අන්තිමේදී මේකේ මට දැන් පෙන්වන්න ඕන දෙයි මම මේ වැදගත්ම කතාව. දැන් A ගේ ප්‍රවේගය U තිබ්බා මෙතනට එද්දි ගැටුමට පස්සේ ඒක බිඳුව වෙලා. B ගේ ප්‍රවේගය බිඳුවේ තිබ්බා ගැටුමට පස්සේ ඒක U වෙලා. නේ? ඒක නේද දැන් මේ පේන්නේ. B ගේ ප්‍රවේගය U වෙලා A ගේ ප්‍රවේගය බිඳුවක් වෙලා. තේරුණාද දරුවනේ? හරි. එහෙනම් අපි කියනවා සර්වසම වස්තු දෙකක් ප්‍රත්‍යස්ත විදිහට ගැටුණාම කන්ඩිෂන් දෙක කියන්නේ සර්වසම වස්තු දෙකක් කියන්නේ ස්කන්ධ සමාන වෙලා තියෙන්නට ඕන. ගැටුම ප්‍රත්‍යස්ත වෙන්න ඕන. කියන්නේ ඡාසත්‍ය හානියක් නැතුව ගැටෙන්න ඕන. එහෙම වුණොත් අපි කියනවා මේ දෙන්නගේ ප්‍රවේග පුතේ හුව මාරු වෙනවා. දෙන්න ප්‍රවේග මාරු කර ගන්නවා. ඒ කියන්නේ A ගේ ප්‍රවේගය B ගන්නවා B ගේ ප්‍රවේගය A ගන්නවා. ඒක තමයි වෙලා තියෙන්නේ. දැන් මට A ගේ ප්‍රවේගය U කියන එක B ගත්තා ගැටුමට පස්සේ U කියන ප්‍රවේගය. නිශ්චලව හිටිය B ගේ ප්‍රවේගය Aට ලැබුණා. තේරුණාද? හරි. එහෙනම් ප්‍රත්‍යස්ත ගැටුමක විශේෂම කියන්න ඕන සර්වසම වස්තු දෙකක ප්‍රත්‍යස්ත ගැටුමක් කියලා ගත්තොත් අන්නේ ප්‍රත්‍යස්ත ගැටුමේ තියෙන විශේෂත්වය තමයි වස්තු දෙක ඒගොල්ලන්ගේ ප්‍රවේග ගැටුමට පසු හුව මාරු කරගන්නවා. දෙන්නගේ ප්‍රවේග දෙක මාරු කර ගැනීම සිද්ධ වෙනවා. හරිද? එතකොට මේ සංකල්පය අපිට පරීක්ෂණාත්මකව බලන්න නිව්ටන්ගේ තොටිල්ල කියලා උපකරණයක් තියෙනවා. නිව්ටන්ස් කැඩල් එක හරි. එතකොට මේ නිව්ටන්ස් කැඩල් එක සම්බන්ධව වට වීඩියෝ එකක් දැන් ප්ලේ වෙයි මේකත් එක්ක. එතකොට එතනදී බලන්න පුළුවන්. ඒක සම්බන්ධව ආගේ නෝට් එකෙත් මම එයාගේ උපකරණයේ ඇටෝම දාලා තිනවා. අපි ඒකෙත් පොඩි විස්තර කිරීමක් කරගමු. ඊට කලින් මුලින්ම අපි මේ කතන්දර ටික පුතාගේ නෝට් එකට පැහැදිලිව එකතු කරගන්න ඕන. එතෙන්දී මම ගොඩාක් ඉඩ දීලා නැහැ. ඔබ මේක කළමනාකරණය කරලා දාගන්න අවශ්‍ය කරනවා. මේකත් චුට්ටක් ඔළුවේ තියාගෙන පුතාලා මුලින්ම එන්න පිටු අංක 4 ප්‍රත්‍යස්ත ගැටුම වරහන් ඇතුළේ දාගන්න සර්ව සම වස්තු දෙකක. ප්‍රත්‍යස්ත ගැටුම වරහන් ඇතුළේ සර්ව සම වස්තු දෙකක. හරි. එතකොට වාගේ ප්‍රත්‍යස්ත ගැටුම කියන මාතෘකාව යටින්ම මම හිස්තැනක් තියලා තියෙනවා. එතන පුතා මෙන්න මේ රූපය ඇඳ ගන්නවා. රූපේ විතරක්. දත් එක ඇඳ ගන්නවා. හරි. දැන් දකුණු පැත්තේ ලියාගෙන යන්න ස්කන්ධයේ MU A හා B නැත්නම් ස්කන්ධයේ MU U ප්‍රවේගයෙන් ගමන් කරන ඒ වස්තුව නිශ්චල B හි ගැටෙන අවස්ථාවක් නැත්නම් නිශ්චල B හි ප්‍රත්‍යස්ත ලෙස ගැටෙන අවස්ථාවක් සලකමු. ස්කන්ධයේ MU U ප්‍රවේගයෙන් ගමන් කරන A සර්වසම නිශ්චල B මත ප්‍රත්‍යස්ත ලෙස ගැටෙන අවස්ථාවක් සලකමු. හරි. පුතාලා ඒක ඒ විදිහට ලියා ගන්න. හරි. දැන් ඔයාලා ලියන්න පද්ධතියේ ගම්මිතා සංස්ථිතිය සලකා පළවෙනි සමීකරණය. පුතාලා ඒක ඔය විදිහේ ඉදී සියල්ලම ලියන්න වෙනවා අවසානට පේලි 3-4ක්. මෙන්න මේ කතාව දීලා තව පේලි 3-4ක් ලියන්නත් තියෙනවා. ඒක නිසා බොහොම කල්පනාවෙන් ඉඩ ගැන හුත්තටම අවධානයෙන් ලියන්න. ඉඩ මදි වෙන්න පුළුවන් සම්භාව්‍යතාව ගොඩක් වැඩි වෙන නිසා. හරි. එහෙනම් ඉඩ ඔහි ලියන්න යන්න එපා. හරි. ඊට පස්සේ ප්‍රත්‍යස්ත ගැටුමක චාලක ශක්තිය සංස්ථිතික බැවින් පුතා මේ සමීකරණය හදාගන්න. හරි. ඉඩ මදි වෙනවා නම් කෙලින්ම විසඳීම පෙන්වන්නේ 1 හා 2 විසඳීමෙන් VA හා VB අපිට මෙන්න මේ විදිහට එනවා කියලා පෙන්න ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි හොඳම වැඩි. ඔබ මේ විසඳීම පුළුවන් නම් මෙතනම පෙන්න ගන්න. මොකද මේක වටින විසඳීමක් විභාගෙට ගැටලු වෙන්න පුළුවන්. හරි. එතකොට ලියන්න එකෙන් VB සමානයි U ඍණ VA දෙකට ආදේශයෙන්. හරි. දෙකට ආදේශ කරගන්න සුළු කරන්න. මෙහි එතකොට VA සමානයි බිඳුව හෝ VA ඍණ U සමානයි බිඳුව විය යුතුයි සාධක කැඩුවට පස්සේ.
VA සමානයි බිඳුව හෝ VA සමානයි U VA කියලා ගන්නවා. මෙන්න මෙතන තමයි දැන් ඔයාලා පැහැදිලිව ලියා ගන්න තියෙන්නේ. ගැටුම නිසා ඇතිවන ගැටුම නිසා A මත ඇතිවන එහෙම ගන්නකො ගැටුම නිසා A මත ඇතිවන F බලය නිසා එහි ප්‍රවේගය වෙනස් වේ. එම නිසා VA සමානයි බිඳුව වේ. හරි ගන්න එවිට එකෙන් එක සමීකරණයෙන් VB සමානයි U වේ. පැහැදිලිද? හරි. දැන් ඔයාලා රතු පෑනෙන් ලියලා කොටු කරන්න බලාගෙන ලියා ගන්න. එනම් සර්වසම වස්තු දෙකක් සර්වසම ලෙස ගැටෙන විට එනම් සර්වසම වස්තු දෙකක් ප්‍රත්‍යස්ත ලෙස ගැටෙන විට හරි මේක කොටු කරන්න බලන්න යන්නේ ඒවායේ ප්‍රවේග හුවමාරු වන බව පැහැදිලි වේ. ඒවායේ ප්‍රවේග හුවමාරු වන බව පැහැදිලි වේ. අන්න ඒක ඔයා කොටු කරලා තියාගන්න. එහෙනම් අපිට සර්වසම වස්තු දෙකක් ප්‍රත්‍යස්තව ගැටුණොත් ඒකගේ ප්‍රවේගය හුවමාරු වෙනවා කියන කතාව පෙන්න ගන්න ඕන. හරි ආයතරුවක් දාලා යටින් ලියන්න. මෙය වම්පස පෙන්වා ඇති මේ වම්පසින් පෙන්වා ඇති නිව්ටන්ගේ තොටිල්ල නම් වූ ආකෘතිය ඇසුරෙන් පරික්ෂණාත්මකව අත්අදහා බැලිය හැක. ආකෘතිය ඇසුරින් පරික්ෂණාත්මකව අත්අදහා බැලිය හැක. හරි. එහෙනම් උදා ඔය ටික පෙන්නගෙන අපි මෙන්න මේ නිව්ටන්ගේ තොටිල්ල ගැන පොඩ්ඩක් බලලා ඉමු. එතකොට දරුවනේ නිව්ටන්ගේ තොටිල්ල කියන මේ උපකරණය හැදෙන්නේ සර්වසම ගෝල. පුෂ්ඨ හොඳ සුමට වෙච්චි සර්වසම ගෝල ඔය රූපේ පෙන්වලා තියෙන විදිහට මෙහෙම එක මත එක යාන්ත්‍රමින් ස්පර්ශ වෙලා තියෙන විදිහට එල්ලලා තියෙනවා. එතකොට මේ කෙලවරින් මේ A කියන ගෝලය මේ සර්වසම ස්කන්ධ සමාන ගෝල යම් උසකට උස්සලා අතෑරියාම ගැටුමකට මොහොතකට පෙර ඒ කියන්නේ මෙන්න මේ තන්තුව තිරස් පිහිටුමට එන වෙලාවේ මේ A ගෝලී ප්‍රවේගය ඔයා හිතන්නකෝ U කියලා. දැන් මොකද වෙන්නේ? ඒ වෙලාවේ B ගෝලී ප්‍රවේගය බිඳුවයි. එතකොට AB අතර සිද්ධ වන ගැටුමෙන් B නිශ්චල වෙලා එන්න කියන්නේ මෙන්න මෙතන පළමු ගැටුම වෙනවා. එතකොට A නිශ්චල වෙලා ප්‍රවේග හුමාරු වෙන්න බෑ. U ප්‍රවේගයක් තිබ්බ A නිශ්චල වෙනවා. B ගේ ප්‍රවේගය ගන්නවා. B ට U ප්‍රවේගය හම්බ වෙනවා. A නිශ්චල වෙලා B ට U ප්‍රවේගයක් හම්බ වෙනවා. එතකොට මේ ප්‍රවේගයෙන් B ට වැඩි දුරක් යන්න නැහැ නේද? ඒ ප්‍රවේගය නිසා එහෙම මෙයා සීට් එක ගැටෙනවා. ගැටිලා මේ සීට් එක ගැටිච්ච ගමන් නිශ්චල සීග ප්‍රවේගය B ට යනවා. එතකොට වගේ මෙතනට යනවා B ට. බිඳුව වෙලා C ට එනවා ප්‍රවේගය U. ඊට පස්සේ U ප්‍රවේගයෙන් ගිහින් D ගේ ගැටිච්ච ගමන් හරි. ඔයාගේ D ගේ ප්‍රවේගය C ට ගිහින් ඒ කියන්නේ නිශ්චලතාවයේ C ට ගිහින් D ට U ප්‍රවේගය එනවා. A ප්‍රවේගයෙන් E ත් එක්ක ගැටිච්ච ගමන් D ගේ ප්‍රවේගය බිඳුව වෙලා E ට යනවා U ප්‍රවේගය. එයා F එක ගැටෙද්දී එයාගේ ප්‍රවේගය බිඳුවක් වෙලා F ට හැම් වෙනවා අවසානට U ප්‍රවේගය. ඒ U ප්‍රවේගයෙන් මෙයා යම් උසක් ගිහින් ආය පෙරලා මේ පැත්තට ඇවිත් මේ පැත්තට ගැටුම් ටික වෙලා මෙතනින් ඒ එළියට යනවා. ඒතර ඔයාලට දකින්න පුළුවන් ඉන්නේ හැමතිස්සෙම මෙන්න මෙතනින් දෙපැත්තට ඔහොම විසි වෙන්නේ දෙකලවර බෝඩ් දෙක විතරයි. ඒ කියන්නේ A හා F විතරයි දෙපැත්තට විසි වෙන්නේ. මැද කට්ටිය නිශ්චලව ඉන්නවා. ඒකට හේතු වෙලා තියෙන්නේ ඒගොල්ලන් ප්‍රවේගයක් ලැබෙනවා. ලැබෙන ප්‍රවේගය යාබ දෙකත් එක්ක ගැටිච්ච එකම නැවත ෂණිකව බිඳු වෙන නිසා. හරි. එතකොට ඉතින් මේක 100% ප්‍රත්‍යස්ත ගැටුමක් නම් පුතා මේක අතර මෙහෙම උස්සලා අතහැරියට පස්සේ මේක නේද ලෝක විනාශය වෙලා ඉවර වෙනකුත් මේකට මොකුත් දුන්න නැත්නම් ඒත් දිගටම තියෙන්න ඕන. ඒ කියන්නේ ශක්තිය හානියක් නැත්නම් දිගට මේ වැඩේ වෙන්න ඕන. නමුත් ඇත්තම කතාව ප්‍රායෝගිකව ශක්තිය හානිය අවම කරලා තමයි අපිට හදන්න පුළුවන්. ශක්තිය හානියක් මෙතන තියෙනවා. ඒක නිසා ටික ටික මෙයා මේ පැද්දෙන උස මේ කරුට යන උසවල් අඩු වෙවි අන්තිමේදී මේගොල්ලෝ නිශ්චල වෙලා යනවා. නමුත් අපිට මේක අපේ කතාව ප්‍රත්‍යස්ත ගැටුමක් සර්වසම වස්තු දෙක ප්‍රත්‍යස්තව ගැටුනහම ප්‍රවේග හුවමාරු කරනවා කියන එක අන්වේක්ෂණය කරන්න මේක හොඳ උපකරණයක් වෙනවා. හරි. ඉතින් ඔයාලට මෙතනදී සිදුවෙච්ච ගැටුම් ගන්න වෙන්නේ AB අතර ගැටුමක් වෙනවා, BC අතර ගැටුමක් වෙනවා, CD අතර, DE අතර, EF අතර. ඊගාට ආපස්සටදී ආයෙ ගැටුම් ඊට සමාන ප්‍රමාණයක් අනිත් පැත්තට වෙනවා. ඒ විදිහට ඔයාලට මේකේ ප්‍රශ්න අහන්න පුළුවන් ගැටුම් කීයක් වෙනවද? ඉතින් ඔයාගේ මෙයාගේ හැසිරීම් තේරුම් ගැනීම
තමා මුලින්ම මේ සිද්ධාන්තය යටතේ කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් පුතාලට මේ රූපය යටතේ ගෝල ටික නම් කරලා පෙන්වන්න මෙයා යම් වෙලාවක මේ තිරස් පිහිටුමට මේ තන්තුව සිරස් පිහිටුමට එද්දි U ප්‍රවේගයෙන් ඇවිල්ලා නිශ්චල බීත් එක ගැටෙනවා. ඊට පස්සේ දිගටම ප්‍රවේග හෝමාරු වෙවි මේගොල්ලොන්ට බිඳුව වෙලා අවසානට මෙයාට U ප්‍රවේගයේ F ට මාරු වෙන එක පොඩ්ඩක් වා රූපේ පෙන්න ගන්න. හරි. එතකොට ඒ රූපෙට යටින් රූප දෙකටම යටින් පුතාලා ලියා ගන්න මෙන්න මෙහෙම සෑම ගෝල දෙකක් අතරම සෑම සර්වසම ගෝල දෙකක් අතරම කියලා ගන්නවා. සෑම සර්වසම ගෝල දෙකක් අතරම ප්‍රත්‍යස්ත ගැටුමක් සිදුවන බැවින් එවිට ඒවායේ ප්‍රවේග හුවමාරු වීම සිදුවේ. එවිට ඒවායේ ප්‍රවේග හුවමාරු වීම සිදුවේ. හරි. පැහැදිලි. හරි. එහෙනම් පුතාලා ඔය ටික ඔළුවට ආවනම් මේ ටික රූපේ සම්පූර්ණ කරගත්තා නම් අපිට දැන් ඇත්තටම ගම්මිතා සංස්කෘතියට අදාළව සිද්ධාන්ත සියල්ලම පෙන්වලා ඉවරයි. නමුත් මම වෙනදා වගේ දැන් නිරන්තරයෙන්ම භෞතික විද්‍යාව පුරාවටම ඔබට විභාගයට එන්න පුළුවන් ගණන් රටා සරල ගණන් රටා සිද්ධාන්ත ඒකට ඔබ ගොඩනගා ගන්න ඕන සිද්ධාන්තය පෙන්නමින් ඔයාට සම්බන්ධතා කිහිපයක් නැත්නම් ගැටලු කිහිපයක් සාකච්ඡා කරනවා පන්ති පොත ඇතුළෙම. මොකද ඔබ ඒවා නිතර නිතර බැලිය යුතු නිසා. ඉතින් ඒ වැඩේ තමයි දැන් අපිට කරන්න ඉතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ අමතර වැඩක් මේක. නමුත් ඒ වැඩෙන් මම හිතනවා ඔබට තනියම ගැටලු හිතන්න පටන් ගන්න ගොඩක් ඒක හේතුවක් වෙයි. මොකද නිව්ටන් නියම වල මේක කෙරුවට පස්සේ අපි දරුවොත් එක්ක කතා කරා. ඒතර දරුවෝ කියන්නේ ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ සර් ඒක ගොඩක් ලේසි. ඒකට අපිට ගැටලුවක් අර තනියම කරන්න පුළුවන්. ඒ වගේ ළමයින්ගේ කමෙන්ට්ස් එනවා. ඉතින් මමත් හිතනවා ඒක එහෙම හොඳයි කියලා. ඒතකොට ළමයි සමහර ළමයි බොහොම සතුටින් මේක බලලා තනියම ගණන් ටික හදලා. ඒකේ පොඩි වින්දනයක් තියෙනවා. ඒ විඳීම ඒගොල්ලෝ දැන් පටන් ගන්න තියෙන්නේ. තනියම කරලා මම උත්තර දෙන්න කලින් ඒගොල්ලන්ගේ උත්තර හදාගෙන ඊට පස්සේ අඩුපාඩු සකස් කරගෙන ඒගොල්ලෝ ගමනක් යනවා. හරි. ඉතින් ඒක මම හිතන්නේ මේ ක්‍රමයට ඔබට දිගටම සිද්ධාන්ත දීමෙන් ඔබගේ තනියම ගණන් හදන්න මේක කොහෙවත් කරන්න නැති වැඩක්. ඔබ තනියම ගණන් හැදීම සඳහා අපිට හොඳටම පුහුණු කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ නිසා මේ ටික හොඳට මේ ගැටලු ටික හොඳට සිද්ධාන්ත විදිහට තේරුම් අරගෙන ඊට පස්සේ වඩ පුළුවන් මේකේ ගැටලුවක් ටික මට කලින් තනියම හදලා බලන්න. හරි පුතේ අපි යමු ගම්මිතා සංස්කෘතිය ඇසුරෙන් අපිට කතා කරන්න තියෙන හම්බෙන මූලික ගැටලුවක් කිහිපයක් බලන්න. ඒතර දරුවනේ ඔයාලගේ දැන් අපිට කතා කරන්න තියෙන්නේ ගම්මිතා සංස්කෘතිය ආශ්‍රිත සරල ගැටලු ආකාර. එතකොට මෙතනදී අපිට පිටු එකමාරක් දීලා තියෙනවා ඔයාලට ගැටලු ආකාර 6කට අදාළ තොරතුරු නැත්නම් ගැටලු විසඳීම් සඳහා. හරිද? එතකොට පුතාලගේ පළවෙනි පිටු අර්ධය පුතාට පිටු අංක විදිහට ගත්තොත් පිටු අංක 4 පුතාලට පිටු භාගයක් තියෙනවනේ දරුවනේ. ඒ පිටු භාගය ඔයාලට සිද්ධ වෙනවා මෙහෙම දෙකට වෙන් කරගන්න. වෙන් කරලා මෙතන ගැටලු ආකාරය නැත්නම් ආකාරය 1 කියලා දාලා ඒක මාතෘකාවක් විදිහට මෙහෙම ලියමු. ආකාරය 1 යටතේ ටිකක් කුඩා අකුරින් ලිව්වට කමන්නේ. සරල ගෝල ගැටුම්. සරල ගෝල ගැටුම්. ඒ යටතේ පුතාලා එක්සැම්පල් එකක් ලියන්න. උදාහරණයක් විදිහට පහත රූපේ පෙන්වා ඇති පරිදි ගෝල දෙකක් ගැටුමට පසු නැත්නම් ගෝල දෙකක ගැටුමට පසු රූපේ දක්වා ඇති VB ප්‍රවේගය සොයන්න. රූපේ දක්වා ඇති VB ප්‍රවේගය සොයන්න. හරි. මේක නම් ඇත්තටම අන්තිම සරලම අවස්ථාව. එතකොට ගම්මිතා සංස්කෘතිය පාවිච්චි කරලා පුතා ඔය වගේ ගෝල දෙකක ගැටුම් වල හරි වගේ මොන හරි වස්තු දෙකක ගැටුම් වල ගැටුමට පස්සේ හෝ පෙර එක ප්‍රවේගයක් නම් අහන්නේ. මෙතනක එක ප්‍රවේගයයි අහන්නේ. දැන් ඔයාලට මෙතනදී නිකන් ගැටුමත් එක්කම මේක ඇඳ ගන්න ඕන නම් ඔයාලට තේරුම් ගන්නවා ගැටුම නිසා බෝල දෙක එකට ගත්තාම සම්ප්‍රයුක්ත බලයක් නැහැ. ඒ කියන්නේ ගම්මිතාව සාස්ත්‍තිකයි. ඒ කියන්නේ මේ තියෙන ගැටුමට මොහොතකට පසු අවස්ථාවනේ. හරි. එතකොට ගම්මිතාව සංස්කෘතික තියෙනවා පද්ධතිය.
එතකොට ඔයාට ගම්මිතා සංස්කෘතිය සලකලා පුතේ සමීකරණයක් ගොඩනගන්නට පුළුවන්. හැබැයි එක සමීකරණයක් කියන්නේ එක නොදන්න පදේ තියෙන්න ඕන. දැන් වාසනාවට ඔබට පේනවා මේ ප්‍රවේග තුනම දන්න. ගැටුමට පෙර AB ගේ ප්‍රවේග දන්නවා. ගැටුමට පසු A ගේ ප්‍රවේග දන්නවා. B ගේ ප්‍රවේග අහනවා. එහෙනම් අපිට තියෙන්නේ මේ පද්ධතිය සලකලා ගම්මිතා සංස්කෘතිය රේඛී ගම්මිතා සංස්කෘතිය භාවිතා කරන්න. හරි. එහෙනම් අපි ලියමු වස්තු පද්ධතිය සලකා රූප ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි මේක පෙන්වන්නේ වස්තු පද්ධතිය සලකා රේඛී අපි කෙටි කරලා ලියමු ගම්මිතා සංස්කෘතිය යෙදීම. මේක යොදද්දී ඔබ සමීකරණයක් විදිහට ලියනවා නම් ලියන්නේ වස්තු පද්ධතියේ පෙර ගම්මිතාව සමානයි ඔන්න ගැටුමට කියලා ගත්තත් කමන්නේ ගැටුමට පෙර ගම්මිතාව සමානයි ගැටුමට මෙතන තෝරන පද්ධතියේ ගැටුමට පසු ගම්මිතාව මොකක් හරි සිද්ධියක් තියෙයි ඒ සිද්ධියට පෙර තිබ්බ ගම්මිතාව පද්ධතියක් නම් සලකන්නේ පද්ධතිය සමානයි ඒ සිද්ධියට පසු ගම්මිතාව කියලා අපි ගම්මිතා දෙනව දන්නවා. හරි බාහිර රස්න බල කියලා නැත්තම්. එතකොට දැන් තියෙන පුතාලට මේක නිශ්චිත දිශාවකට යොදන්න ඕන. ඒ දිශාව පෙන්වන්න. සමීකරණ ඉස්සරහින් ඒතර මේක තමයි වාගේ සමීකරණෙ වෙන්නේ. ඉස්සරහින් මෙයා යොදන දිශාව පෙන්වන්න. එතකොට මේ දිශාවට දැන් ඔබ ප්‍රවේග මොකද ගම්මිතාවේ දිශාව තීරණය වෙන්නේ කොහොමද? ප්‍රවේග දිශාවෙන් මේ දිශාවට තියෙන ප්‍රවේග ධන විදියටත් අනිත් පැත්තට තියෙන ප්‍රවේග ඍණ විදියටත් සලකමින් ආදේශ කරන් යද්දී ඔටෝමැටිකලි ඔයාගේ දිශාව සලකලා ගම්මිතාවන් ටික එකතු වීම සිද්ධ වෙනවා. මෙහෙම කිව්වොත් පෙර ගම්මිතාව කියන්නේ මුන් දෙන්නයි ගම්මිතාවනේ පුතේ. ඒතර 5යි m පුතාගේ ඒතර මේ ප්‍රවේගය තියෙන දකුණට 2යි u. එහෙනම් අපි ඒක ධන විදියට ආදේශ කරනවා. ගම්මිතාව කොහොමත් එකතු කරන්නයි ඕන. මොකද මුළු ගම්මිතාව කියන එක ගන්න වෙන්නේ ගම්මිතාව එකතු කරලා. සමානයි එතකොට B ගේ ගම්මිතාව එකතු කරනවා. එතකොට B ගම්මිතාව එකතු කරන්න ගියාට ගම්මිතාව ධන හරි ඍණ හරි වෙන්න පුළුවන්. දිශාව අනුව. ඒතර අපි සලකන්නේ දකුණු දිශාවට ගම්මිතාව ධන විදිහටනේ. එතකොට වාගේ පේනවා දැන් ප්‍රවේගය තියෙන්නේ වමට. එහෙනම් අපි u ආදේශ කරනවා ඍණ කියලා. ඒකේ තේරුම ඇත්තටම වස්තුවේ තියෙන ගම්මිතාව ඍණ පැත්තට තියෙන්නේ. ඍණ ගම්මිතාවක් තියෙන්නේ දකුණු දිශාවට ගත්තොත් යට තියෙන ඍණ ගම්මිතාව. එහෙනම් ඒක අපි මෙතන සෙට් කරගත්තේ සමීකරණයේ නිශ්චිත දිශාවට දාලා ඔයාගේ ගම්මිතාවේ දෛශික පදයේ වෙන ප්‍රවේගය ඒ දිශාවටම පවතිනවා නම් ධන විදිහට ආදේශ කරනවා. ප්‍රතිඋත් දිශාවට තිබ්බොත් ඍණ විදිහට ආදේශ කරනවා. මුළු ගම්මිතාව ගන්න නිසා කොහොමත් කරන්න වෙන්නේ ගම්මිතාව එකතු කරන එක. හරි සමානයි ওই විදිහටම පසු අවස්ථාවේ 5යින් වරක් ප්‍රවේගයේ u මම සලකන පැත්තටම ඒක පෙන්නලා තියෙන්නේ ධන m වරක් vb මේක දන්නේ නැහැ පුතේ. ඉතින් vb ගේ දිශාව දකුණට නම් වාට ධන වෙලා එයි වමට නම් ඍණ වෙලා එයි. දැන් මේ හැම පදේම පුතාට ඔහොම m කපලා දෙන්න හැකි. මෙතන තියෙනවා 10යි u මේ u අඩු වුණාම 9යි u මේ 5u ඇවිල්ලා අඩු වුණාම 4u. එහෙනම් ඉතුරු වෙනවා bb සමානයි 4u කියලා. ඔයාලට අවසන්ට ඔයගේ උත්තරයක් එයි. ඒතර මේකේ තේරුම ඔයගේ උත්තරේ දකුණට තියෙනවා. හරි මේක යටතෙන් අපි ගොඩක් දේවල් තරු දාලා ලියා ගන්න ඕන. මේක සම්බන්ධව වාට ඉගෙන ගන්න තියෙන දේවල්. එතකොට ඔයගේ අවසාන උත්තරේ ධන උත්තරයක් ආවා කියන්නේ සමීකරණ යොදන දිශාවටමයි bb ගේ ප්‍රවේගය පවතින්නේ. පැහැදිලිද පුතාලට? හරි. එහෙනම් පුතාලා මේ ටික මුලින්ම පෙන්නන්න වස්තු පද්ධතිය සලකා රේඛී ගම්මිතාව සංස්කෘති නියමයේදීම. එතකොට නියමය වෙන්නේ වස්තු පද්ධතියේ ගැටුමට පෙර ගම්මිතාව සමානයි පද්ධතියේ ගැටුමට පසු ගම්මිතාව. හරි. පුතාලා එතකොට දකුණු දිශාව ධන කියලා හිතාගෙන ලියලා පෙන්නන්න යටින් අපි කතාව ලියමු. හරි. ලියන්න පළවෙනි එක රේඛී ගම්මිතා සංස්කෘතිය භාවිතයෙන් ගැටලු විසඳීමේදී රේඛී ගම්මිතා සංස්කෘතිය භාවිතයෙන් ගැටලු විසඳීමේදී සලකන ලද වස්තුව හෝ වස්තු පද්ධතිය මත කිසියම් ක්‍රියාවක් වරහන් ඇතුලේ ගැටීමක් විසිකිරීමක් පිපිරීමක් වැනි වරහන් වාලා බාහිර අසන්තුලිත බලයක් ඇති නොවනසේ පද්ධතිය තෝරා ගැනීම කළ යුතුයි. හරි. දෙවෙනි පොයින්ට් එක. ගම්මිතාව දෛශිකයක් වන බැවින් ගම්මිතාවන් එකතු කිරීමේදී දිශාව සලකා එකතු කළ යුතුයි. ඊගා පොයින්ට් එක මේ සඳහා කිසියම් සිද්ධියකට පෙර හා පසු
ගම්මිතාවන් සමාන කර සම්බන්ධතා ගොඩනැගීමේදී එම සම්බන්ධයේ නිශ්චිත දිශාවකට භාවිතා කරන අතර සම්බන්ධයේ යොදන දිශාවට ඇති ප්‍රවේග ධන ලෙසත් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති ප්‍රවේග ඍණ ලෙසත් සමීකරණ තුල ආදේශ කරයි. පැහැදිලි. හරි. එතකොට තව අවසාන පොයින්ට් එක ලියන්න. එහිදී ඔබට සෙවිය යුතු භෞතික රාශිය සඳහා ලැබෙන පිළිතුර ධන වේ නම් එහි දිශාව සමීකරණයේ යොදපු දිශාවටම වේ. එය ඍණ වන්නේ නම් එම භෞතික රාශියේ වරන් ඇතුළු ප්‍රවේගයේ දිශාව මාරු කළ යුතුයි. පැහැදිලි. ඒ කියන්නේ මේ උත්තර ඍණාවොත් තියෙන දකුණට නෙමෙයි වමට කියලා ගන්න ඕන. හරි. එහෙනම් ඔය තමයි පුතාගේ මුලින්ම සරලම ගෝල ගැටුමක්. නැත්නම් මේ ගම්මිතා සංසිතිය භාවිතා කිරීමේ සරලම ක්‍රමවේදය. හරි. එතකොට අපි නැවතත් මතක් කරගන්නවා කිසියම් සිද්ධියක් නිසා බාහිර බලයක් නැත්නම් FTF කැපිලා යනවා AB එකට ගත්තට පස්සේ. එහෙනම් අපි කියනවා බාහිර බලයක් නැත්නම් නිව්ටන්ගේ දෙවන නියමයට අනුව බලයක් තිබ්බොත් තමයි ගම්මිතා වෙනසක් ඇති වෙන්නේ. බලයක් නැත්නම් මේ පද්ධතිය එකට ගත්තාම බලයක් නැති නිසා පද්ධතියේ ඒ ගැටුමට පෙර ගම්මිතාව ගැටුමට පසු ගම්මිතාවන්ට සමානයි. ඒතර ප්‍රවේග වලට නෙමෙයි සමාන වෙන්නේ ගම්මිතාවන්ට. හරි. මොකද නිව්ටන් කිව්වේ බලයකින් වෙනස් කරන්නේ ප්‍රවේගයක් නෙමෙයි ගම්මිතාවක් කියලා කිව්වේ. එහෙනම් ඔයාලට බලයක් යෙදෙන්නේ නැත්නම් වස්තුවක් හෝ වස්තු පද්ධතියක් මත එහෙනම් ඔයාගේ ඒ සිද්ධියක් නිසා අපිට සමහරට බල යෙදෙනවා. නමුත් පද්ධතියක් එකට ගත්තාම සම්පූර්ණ බල පේන්නේ. ඒතකොට ප්‍රවේග වෙනස් වෙනවා. නමුත් නිව්ටන් කියන කතාවට අනුව බලයක් ඇති වෙලා සම්පූර්ණ බලයක් විදිහට දකින්න බැයි නම් ඒ පද්ධතියේ ප්‍රවේග වෙනස් වුණාට කමන්නේ. හැබැයි ගම්මිතාව විදිහට ගද්දී කියන්නේ mv ගුණිතේ එකතු කරලා ගද්දී වෙනස් වෙන්න බෑ කියලායි කියන්නේ. හරි ඒකයි අපි කියන්නේ වස්තු පද්ධතිය ගැටුමට පෙර ගම්මිතාව පසු ගම්මිතාවට සමානයි මේ ගැටුම සැලකුවොත්. හරි. එතකොට ගම්මිතාවන් එකතු කරද්දී ගම්මිතාව දාශිකයක් ඒ දිශාව තීරණය කරන්නේ ප්‍රවේගයෙන්. හරි ඒක නිසා සමීකරණයේ කිසියම් දිශාවකට යෙදුවොත් ප්‍රවේගයේ දිහා බලලා ලකුණු හදන්න ඕන. යොදන දිශාවටම නම් ප්‍රවේගය තියෙන්නේ. ඒක දාන ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන ප්‍රවේගය ඍණ විදිහට ගන්නවා. පැහැදිලි. එහෙනම් පුතාට ওই ටික උලට ආවා නම් හරි. ඒත් එක්කම මෙතන තව මතක තියාගන්න මේ සමීකරණයේ යොදන දිශාවට ලම්බක දිශාවේ තියෙන ප්‍රවේග සංරචක වලින් මෙයාගේ ගම්මිතාව කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒකත් ඔබ මතක් කරගන්නකෝ බලය ගැන. මොකද ගම්මිතාව වෙනසෙන් පින්නන්නේ බලය. ඒතර අපි දන්නවා තිරසේ තියෙන බලවලට සිරසේ බලවලින් බලපෑමක් නැහැ. හරි. එහෙනම් අපිට තිරසේ තියෙන ගම්මිතාවන් වල වෙනස් වීම වලට සිරස ඔස්සේ සිදුවන ගම්මිතා වෙනස් වීම ගැන හිතලා වැඩක් නැහැ. හරි. එහෙනම් අපි ඒකත් පොඩ්ඩක් තවරුවක් දාලා ඉන්න නේද දැන්? කමන්නේ කොල කැල්ලක් අරගෙන ලියලා උතන අලෝගත්තන්ට ඒකත් පොඩ්ඩක් ලියමු තවරුවක් දාලා. ගම්මිතා සංස්ථිතිය යොදන දිශාවට ලම්බක දිශාවන් ඔස්සේ පවතින ගම්මිතාවන්ගෙන් වරන් ඇතුළු ප්‍රවේගයන්ගෙන් සමීකරණ යොදන දිශාවට ලම්බක දිශාවේ පවතින ගම්මිතාවන්ගෙන් වරන් ඇතුළු ප්‍රවේගයන්ගෙන් නැත්නම් ප්‍රවේගයන්ගෙන් සම්බන්ධතාව කෙරෙහි බලපෑමක් ඇති නොවේ. සම්බන්ධතාව කෙරෙහි නැත්නම් ගම්මිතාව සංසිද්ධිය යෙදීමට බලපෑමක් ඇති නොවේ. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න ලම්බක ඒවා අපි එතනදී සලකන්න ඕනේ නේ. හරි. එහෙනම් ওই ටික පුතාලා තේරුම් ගත්තා නම් අපි මේකේ දෙවෙනි අවස්ථාව. ඒතර වගේ පිටු අර්ධයේ පළවෙනි අර්ධය මේ කරේ. දෙවෙනි අවස්ථාවේ පොඩ්ඩක් බලලා ඉමු. පුතාලාගේ එතකොට දෙවෙනි පිටුවට අදාළව දරුවනේ දෙවෙනි පිටුව නෙමෙයි අර දෙවෙනි පිටුව අර්ධය පුතාලා ගණ්ඩ ගැටළු ආකාරය දෙක නැත්නම් කෙලිම ආකාරය දෙක කියලා ගණ්ඩ ගැටුමට පසු වස්තු දෙකක් සංයුක්ත වන අවස්ථා. ගැටුමට පසු වස්තු දෙකක් සංයුක්ත වන අවස්ථා. එක්සැම්පල් එකක් විදිහට පොඩි අකුරෙන් ලියාගෙන යන්න. පහත රූපේ පරිදි ස්කන්ධයේ සිම්පල් m වූ තිරස් u වේගයෙන් ගමන් කරන උණ්ඩයක් එල්වා ඇති ස්කන්ධයේ කැපිටල් M වූ ලී කුට්ටියක ගැටි එහි ගුරුත්ව කේන්ද්‍රය මත සමපාත
වේ නම් සම්පාත වී එහි ගුරුත්ව කේන්ද්‍රය මත සම්පාත වී ලී කුට්ටියට සාපේක්ෂව නිශ්චල වේ නම් ගැටුමට පසු පද්ධතියට අත්වන ප්‍රවේගය සොයන්න. එතන මෙන්න ඒකට අදාළ රූපය වට ගැටලුව කියන්නේ ගැටුමට මොහොතකට පෙර අවස්ථාව විතරයි. එතකොට ගැටලුව විසඳද්දී ගැටුමට මොහොතකට පසු අවස්ථාවත් මෙතනට ඇඳ ගන්න වෙයි. තේරුම් ගත්තද? එතකොට මේක ඇත්තටම ඔබ ගැටලුව විසඳද්දී තමයි ඔබ විසින් ඇඳ ගන්න ඕන රූපයක් මේක. අරක බොහෝට ගැටලුවේ තියෙනවා. ඒකත් නැති වෙන්න පුළුවන් ඉතින්. එතකොට ඒ කියලා තියෙන කතාවට රූපයක් ඇඳ ගන්න. එල්ලලා තියෙන ලී කුට්ටියක් තියෙනවා. ඒක ඕනම කලවැද්දෙකට පුළුවන් ඇඳ ගන්නට. හරි. එතකොට එල්ලලා තියෙන ලී කුට්ටියේ උණ්ඩයක් ඇවිල්ලා වදින්න කලින් UV එකකින් එන උණ්ඩය මෙයා නිශ්චල වෙන්න ඕන තිරසෝස්සේ. ගිහිල්ලා මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මේ ලී කුට්ටිය හරිය මැදට වෙන්න මේක සම්පාත වෙනවා. හරි. අතන ගුරුත්ව කේන්ද්‍ර සම්පාත වේ කියලා කියන්නේ මේක ඉස්සරහට ශක්ති සංතතියත් මේකත් එක්ක සම්බන්ධ කරනවා. වට ඊගාව පාඩමේදී ඒක දකින්න පුළුවන්. එතනදී ඒක අවශ්‍ය නම් මෙතනදී ඒක ලොකු අවශ්‍යතාවයක් නැහැ මේ ගැටලුවට නම්. හරි කොහොම හරි ප්‍රශ්නයක් නැහැ. මේක ගැටලුවට පස්සේ මෙයා මෙතනින් නිකුත් වන ප්‍රවේගය මම v කියලා හිතුවොත් v මොකද්ද කියලායි වගේ අහන්න. එතකොට ඉතින් මෙතනදී ගැටුම නිසා හරි ගැටෙන වෙලාවේදී මට ගැටුම මම මෙතන ඇඳලා පෙන්නන්නේ නැහැ. වාට නිකන් ගැටුම පැත්තකින් පෙන්න ගත්තොත් මේ උණ්ඩය මෙයත් එක්ක ගැටෙන්න පටන් ගත්තට පස්සේ උණ්ඩය මත මේ පැත්තටත් ලී කුට්ටිය මත අනිත් පැත්තටත් බල ගොඩ නැගෙනවා. හැබැයි විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල නෙගොඩ නැගෙන්නේ. ඒක නිසා පද්ධතියක් විදිහට ගත්තාම තාමත් මේකේ ගම්මිතාව සංස්කෘතිකයි. එහෙනම් අපිට උණ්ඩය හා ලී කුට්ටිය යන පද්ධතිය සලකා උණ්ඩය හා ලී කුට්ටිය යන පද්ධතිය සලකා රේඛීය ගම්මිතා සංස්කෘති නියමය යෙදීම. මෙතනත් ගැටුමට ලියන්න පුළුවන් මොහොතකට පෙර ගම්මිතාව සමානයි මොහොතකට පසු ගම්මිතාව. උඩ ලියලා තියෙනවා දාන්නේ පද්ධතියට කියලා. පුතා දිශාව සලකලා යොදන්නයි තියෙන්නේ. එතකොට උණ්ඩයට එනවා m වරක් u පෙර ගම්මිතාව ලී කුට්ටියට m වරක් බිඳුවයි සමානයි. පසු ගම්මිතාව ලියද්දී පුතේ ඔයාලට මේ දෙක වෙනම වස්තු දෙකක් විදිහට ලියන්නත් පුළුවන්. නැත්නම් දෙන්නම තනි වස්තුවක් කියලා හිතුවලා ලිව්වත් ප්‍රශ්නයක් නෑ. කොහොමත් එකම දේ වෙන්නේ. වෙන වෙනම හිතුවොත් ස්කන්ධයේ මෙයාගේ සිම්පල් m වරක් v යන්නේ ප්‍රවේගය. ඔයාගේ ලී කුට්ටිය කැපිටල් m වරක් v දෙකම එතකොට එකතු කරලා ලියන්න වෙන්නේ. ඉතින් අපිට මේක තනි වස්තුවක් විදිහට ලියනවා නම් m ධන m වරක් ගැටුමට පසු එක වස්තුවක් විදිහට හැසිරලා මේගොල්ලෝ v වේගින් යනවා. ඒක තමයි ඔයාලට ලේසි. ඉතින් මේක වට මෙහෙම කැපිලා ගියාම වාගේ මෙතනදී මම අහන එක කළු පාටින් දීලා තියන්නම්. හරි. ඉතින් පොඩ්ඩක් මේ පැත්තට දාගමු. පේන හොර නිසා. අහන එක කළු පාටින් අනිත් ඒවා ඔක්කොම දාන්න පද. පුතාලා බලන්න මේ ඔක්කොම පුතාලා දාන්නවා. හරි. එනවාට වියුක්ත කරන්න තියෙන්නේ දාන්න පද වලින්. ඒ කියන්නේ mu බෙදීම m ධන කැපිටල් M. මේ ඉතින් ජීවිතේ ලබන්න පුළුවන් සරලම ගැටලු. හැබැයි මේ ගැටලුවේදී මත තියාගන්න ගම්මිතාව සංස්කෘතික වුණාට මේක කවදා ප්‍රත්‍යස්ත ගැටුමක් වෙන්න බෑ. මොකද ඔය වගේ ලී කුට්ටියක් ඇතුලේ මේක කිඳා බහිද්දි මෙයාගෙන් චාලක ශක්තිය මේ උණ්ඩේ චාලක ශක්තියෙන් කොටසක් වගේ ලී කුට්ටිය ඇතුලේ එයා චලනය වෙද්දි ඝර්ෂණ බල කොට නැගිලා ඒ ශක්තිය කොටසක් හානි කරලා දානවා. ඒ නිසා කිසිසේත්ම මෙවැනි අවස්ථාවකදී මේ ගැටුම ප්‍රත්‍යස්ත විය නොහැක. ඒ නිසා ඔයාට ගැටුමට පෙර චාලක ශක්තිය පසු පද්ධතියේ චාලක ශක්තියට කවදාවත් සමාන කරන්න බෑ. ඒ කියන්නේ මෙහි ඔබ නිකන් ඇඩිෂනල් එකක් විදිහට ලියා ගන්නවා නම් මෙම සිස්ටම් එකේ ගැටුමට පෙර චාලක ශක්තිය තින්නේ භාගයයි u වර්ගයේ විතරනේ. ඕක අනිවාර්යෙන් විශාලයි. භාගයයි ගැටුමට පසු ස්කන්ධ කියන්නේ දෙන්නගේම ස්කන්ධෙන්නේ. ඕක වතාවක් අලුත් ප්‍රවේගයේ v වර්ගය. ඔන්න ඔහම වෙනවා. කවදාත් ඔය දෙක සමාන වෙන්නේ නැත.
තේරෙනවද? මෙන්න මේක හොඳට ඔළුවේ තියන් ඉන්න. අපි නෝ ටික ඔක්කොම පේන්න තමයි නෝට් එක හදාගන්න වෙන්නේ. එහෙනම් රූප අඳිද්දි මේක අඳිද්දි අරවා ටික ලියන්නත් තියෙනවා. යටින් මෙන්න මේ මං කිව්ව කතාව ලියා ගන්නත් තියෙනවා. එහෙනම් ඒක ගැන ඔළුවේ තියාගෙන රූපය ඇඳ ගන්න. ඇඳලා ලියන්න උණ්ඩේ සහ ලී කුට්ටිය යන පද්ධතිය සලකා ලියන්න රේඛීය ගමිතා සංස්කෘති නියමයේ යෙදීම. උණ රේඛීය ගමිතා සංස්කෘති නියමයේ තිරසොස්සේ යෙදීම. හරි ලියන්න ගැටුමට මොහොතකට පෙර ගම්මිතාව සමානයි. ඕනනම් ගැටුමට මොහොතකට පසු ගම්මිතාව. කම්මැලි වෙන්න එපා මේක ලියන්න. මොකද ගණන් හදද්දී ලිව්වේ නැතත් ඔබ සිද්ධාන්ත පාඩම් කරද්දී මේක ලියන්නම ඕන. දිශාව ලියන්න. ආදේශ කරන්න පෙර ගම්මිතා දෙක එකතු කරන්න පසු ගම්මිතාව මේක තනි වස්තුවක් වෙලා සංයුක්ත වස්තුවක් කිව්වේ ඒකයි මාතෘකාව තුර. හරි උක්ත කරලා තියන්න දාන්න පද වලින් මෙතන තරුවක් දාලා ලියන්න. මෙවැනි ගැටුමකදී පද්ධතියේ චාලක ශක්තිය උණ්ඩේ ලී කුට්ටිය තුල චලිත වීමේදී යම් කොටසක් හානි වන බැවින් ගැටුම ප්‍රත්‍යස්ත නොවේ. එම නිසා අකුරෙන් ලියනවා නම් ගැටුමට පෙර චාලක ශක්තිය විශාලයි ගැටුමට පසු පද්ධතියේ චාලක ශක්තිය නැත්තම් මෙහෙම ලියාගත්තත් කමන්නේ වේ. ගැටුමට පෙර පද්ධතියේ චාලක ශක්තිය විශාලයි ගැටුමට පසු පද්ධතියේ චාලක ශක්තිය වේ. හරි ඒ කියන්නේ මෙතනට ඔයාලට කවදාවත් මේ ශක්තිය සමාන කරලා සමීකරණ ලියන්න බෑ. අපි හොඳට දැකලා තියෙනවා ශක්ති සංස්කෘතිය උගෙනුවට පස්සේ මොකද කරන්නේ? දකින්න තැනට ශක්තිය සමාන කරන්න ගන්නවා. එතකොට කරන දේ අවබෝධයෙන් කරන්න ඕන. එහෙනම් මේ වගේ තැනක කිසිසේත්ම පුතාලට එහෙම ශක්තිය සමාන කරමින් සමීකරණ ගොඩනැගීම කළ නොහැක. හේතුව අනිවාර්යයෙන්ම මේ ගැටුම නිසා ශක්තිය හානියක් වෙනවා. ඉතින් කවුරුහට කිව්වොත් නෑ මේක ප්‍රත්‍යස්තයි කියලා ගන්න. එතකොට ඉතින් ගේම ඉල්ලන්න එපා. නේද? ඒතර කිව්වනම් ගන්න කියලා ගාන දුන්නු මිනිස්සයා. එතනින් පස්සේ ඉතින් අපිට මොකෝ කියලා ඔයාලට පුළුවන් කරන්න. නමුත් මේ වගේ තැනක එහෙම වෙන්නේ නම් නෑ. හරි පුතාලට ඒකත් තුට්ටක් ඔළුවේ තියන් ඉන්න. එහෙනම් අපි දැන් ගැටලු ආකාර දෙකක් බලලා ඉවරයි. අපිට දැන් තියෙනවා තුන්වෙනි ගැටලු ආකාරය චුට්ටක් විස්තර කරගන්න. එතකොට දරුවනේ පුතාලගේ තුන්වෙනි ගැටලු ආකාරයේ විස්තර කරන්න යන්නේ මෙන්න මේ වගේ තිරස්ව u වේගයෙන් ගමන් කරන වස්තුවක්. අපි බෝම්බයක් කියලා හිතමු. සාරාන් මහත්තයා ගහපු බෝම්බේ. අන්න සාරාන් මහත්තයා කිව්වා කියලා ඊට පස්සේ මාව නේද ජාතිවාදී කරයි දන්නේ. හරි. සහරාන් ත්‍රස්තවාදියා ගහපු බෝම්බේ. හරි. ඒගොල්ලෝ නම් බෝම්බ නේද පිටේ එල්ලගෙන ගිහින් පුපුරගත්තේ. මේක එහෙම නෙමෙයි මේක විශේෂ බෝම්බයක් දමලා ගහනවා. අර තියෙන්නේ පාරණ හින්දි ෆිල්ම් වල එහෙමනේ ඇදලා දමලා ගහන්නේ කොක්කකින් ඇදලා. හරි. ඉතින් එහෙම බෝම්බේ u වේගකින් යන කිසියම් මොහොතකදී මෙයාව පුපුරලා සර්ව සම කෑලි 3කට කැඩුනා. හරි සර්ව සම කෑලි 3කට කැඩෙනවා. ඒතකොට මෙයා මෙන්න මෙතනදී මොනවා හරි දැන් පුපුරන්න ඕන මෙන්න අවස්ථාවේ මේ කෑලි 3කට කැඩෙනවා. කැඩෙද්දී මේ ඇතිවන පුතේ අභ්‍යන්තර බල කාරණ කොටගෙන දැන් මෙතනදී මේක කෑලි 3කට වෙන් වෙද්දී මෙතන ගොඩ නැගෙනවනේ අභ්‍යන්තර බල. හරි මේක කෑල්ල මත ඇති වෙනවා අභ්‍යන්තර බල. එතකොට මේ පිපුරුමින් ගොඩ නැගෙන අභ්‍යන්තර බල හේතුවෙන් එක එකාට එක එක දිශාවට ප්‍රවේගයෙන් ඇති වෙනවා. හැබැයි මේ බල සම්ප්‍රයුක්ත බලයක් ගෙන දෙන්නේ නැහැ වස්තුව මත. මොකද අභ්‍යන්තර බල වලින් අපිට කවදාවත් සම්ප්‍රයුක්ත බල ඇති වෙන්නේ නැහැ. මොකද මේවා ක්‍රියා ප්‍රතික්‍රියා විදිහට ගොඩ නැගෙන්නේ. දැන් උදාහරණයක් මේ තිරස් බලයට මෙන්න මෙයා මත ගොඩ නැගෙන තිරස් එකයි මෙයා මත ගොඩ නැගෙන තිරස් එකයි එකතු වෙලා කැපිලා යනවා. සිරසොස්සේ දෙක මේ දෙන්න විභේදන සංරචක දෙකෙන් කැපිලා යනවා. ඒ නිසා ওই පිපුරුම නිසා ගොඩ නැගෙන අභ්‍යන්තර බල පද්ධතිය එකට ගත්තට පස්සේ සම්ප්‍රයුක්ත බලයක් දෙන්නේ නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න පිපුරුමකදී පද්ධතිය එකට සැලකුවොත් අපිට සම්ප්‍රයුක්ත බලයක් එතනත් නැහැ. එහෙනම් මේ පද්ධතිය පිපරීමට මොහොතකට පෙර. එතකොට මේ දෙන්නේ පිපුරුමට හරි මොහොතකට පෙර. මේ දෙන්නේ පිපුරුමට මොහොතකට පසු. ඉතින් අපිට පද්ධතියක් විදියට මේක අරගෙන දැන් මෙතන තුන දෙනාම එකට ගන්න වෙනවා.
අපිට ගම්මිතා සංස්කෘතිය යොදලා මෙයාගේ අවශ්‍ය දේවල් ගන්න පුළුවන්. දැන් ඒතර අපි ඒකට පුංචි ගැටලුවක් ලියාගෙන ඊට පස්සේ බලමු. මෙතනදී මම අපේක්ෂා කරන්නේ ගම්මිතා සංස්කෘතිය එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ යොදන හැටි ඔබට පුහුණු කරවන්නයි. හරිද පුතේ? හරි එහෙනම් අපි ඒකත් ඔළුවේ තියාගෙන ගැටලු ආකාරය එතකොට 3. එතකොට මේක ඔයාලට ලියන්න වෙන්නේ පිටු අංක 5. ඔබට නැවත වරක් දරුවනේ පිටුව මේ වගේ පැන්සලකින් කොටු 4කට බෙදා ගන්න. හැමතිස්සෙම එක කොටුවක් පැන්සල් වලින් බෙදලා එක වැඩක් ඉවර වුණාට පස්සේ ඔබට ඊගාව එකට අර ඊර මකලා දාලා තව යට කොටුවට වැඩිපුර ඉඩ වුණත් ඉතුරු කරගන්න පුළුවන්. නැත්නම් කොටුව ඇතුළේ ලියන්න උත්සාහ කිරීම කරත් කමන්නේ නැහැ. හරි එහෙනම් පුතාලා ගැටලු ආකාරය 3 කියලා දාලා ওই විදිහට කොටු 4ක් බෙදාගෙන පළවෙනි කොටුවේ ගැටලු ආකාරය 3 ලියන්න මාතෘකාවක් විදිහට එකිනෙකට ලම්බක චාරිත දිශා දෙකක් ඔස්සේ ගම්මිතා සංස්කෘතිය යෙදීම. හරි එක්සැම්පල් එක ලියමු. රූපේ පෙන්වා ඇති තිරස්ව u ප්‍රවේගයෙන් දකුණට චලිත වන බෝම්බය ෂණිකව පිපිරී යාමෙන් සර්වසම කොටස් 3කට වෙන්වන අතර ඉන් කැබලි දෙකක ප්‍රවේගයන් රූපේ පෙන්වා ඇති පරිදි වේ නම් C කැබැල්ලේ ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව සොයන්න. C කැබැල්ලේ ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව සොයන්න. හරි. එතකොට පුතේ ඔන්න උදාහරණයක් අපි ওই ගැටලුවක් අටදාලව සාකච්ඡා කරන්න යන්නේ. හරි. එතකොට මේක ඉගෙන ගත්තට පස්සේ මේ ගණන්ම තියෙන ගැටලු ආකාර සෙට් එක තියෙනවා. එතකොට ඒවා ආකාර ඇතුළට ගිහින් ඔබට මේව මතක් කරගෙන තනියම තව පුහුණු වෙන්න පුළුවන්. ඒ පුහුණුවේවට මම ආයෙ පාරක් ඔබට ඩිස්කෂන් එකක් දෙනවා. ඊට පස්සේ ඔබට දන්නවා වීක්ලි අපි සතිපතා අසයින්මන්ට්ස් තියෙනවා ඔබට. ඊට පස්සේ ඔබ මේ වීඩියෝ එක බලද්දිත් මේ වෙද්දි පළවෙනි ඔන්ලයින් පේපර් එකට මුහුණ දීලා ඉන්නවා ඇත්තේ. හරි. ඉතින් ඔන්ලයින් පේපර්ස් වලින් ඔබගේ පරණ ඒව මතක් කිරීම කරනවා. හරි. එතකොට ඔය විදිහට මේක අපි වැඩපිළිවෙල ටික ටික දැන් ඔබගේ අලුත් දැනුම එකතු කර ගැනීම සහ පරණ දැනුම ආවර්ජනය කර ගැනීම පස්සේ විභාගයකට සාර්ථකව මුහුණ දීම. එතකොට මෙවැනි කාරණා සියල්ලම ඉලක්ක කරගෙන හොඳ සිද්ධාන්ත පන්තියක් එක්ක ඔබට නොමිලේ පේපර් ක්ලාස් එකක් විදිහට මේ කොරෝනා සමයේදී අපි අරගෙන යනවා. ඔබ ඒක මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඉතින් ඒක අපි ඔබට බහුල වශයෙන්ම දාන්නේ ඔයාගේ ටියුට් එකේ තියෙන SBT ටෙස්ට් වලට අදාළ SBT ඔබ දන්නවා ස්පීඩ් බැලන්සින් ටෙස්ට් නේ. එතකොට ඒ SBT වලට අදාළ ප්‍රශ්න MCQ ප්‍රශ්න තමයි මුලින්ම සාකච්ඡාව තුළ කරගෙන යන්නේ. හරි. කාලානුරූපව ඔක තව ප්‍රශ්න රටාවලට අරගෙන යන්න තියෙනවා. අපි දැනට මූලික වශයෙන් මේ ටික උහුම කරගෙන යමු. එහෙනම් දැන් දරුවනේ ඔයාගේ මේ සිද්ධිය සලකලා සීගේ ප්‍රවේගයනේ අහන්නේ පුතේ. සීගේ ප්‍රවේගය ගන්න යද්දී එයාගේ චලන දිශාව මෙහෙම සමහරට ලකුණු කරලා දෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අනිවාර්යයෙන්ම ඔබ තේරුම් ගන්න ඕන පිපුරුමට පෙර තියෙන්නේ තිරසොස්සේ විතරයි ගම්මිතාවක්. පිපුරුමට පසු ඔයාගේ මේ සිරස මෙන්න මේ අක්ෂය මම y කියලා ගත්තොත් y අක්ෂය දිගෙත් ගම්මිතාවක් පේනවා. අර b කැබැල්ලට වඩා y අක්ෂය දිගෙත් ගම්මිතාවක් ඇවිල්ලා. එහෙනම් දරුවනේ ඔබට අනිවාර්යයෙන්ම y අක්ෂය දිගේ තියෙන ගම්මිතාව කපලා දාන්න ඔය c කැබැල්ලට මෙන්න මේ වගේ y අක්ෂය දිගේ ඍණ පැත්තට ප්‍රවේග කැලලක් එන්න ඕන. අරක කපලා දාන්න. එතකොට එයාට තිරසොස්සේ කොහොමද ප්‍රවේග කැලලක් තියෙන්න පුළුවන් chance එකක් තියෙනවා. හේතුව පද්ධතිය පටන් ගද්දිම තිරසොස්සේ ප්‍රවේගයක් තියෙන නිසා. මම ආයෙ කියන්නම්. පෙරගම්මිතාව පුතේ තිරසොස්සේ විතරනේ තියෙන්නේ. ඔයාලට තිරසොස්සේ සමීකරණ දැම්මොත් ගම්මිතාවක් ලියන්න පුළුවන්. නමුත් සිරසොස්සේ පෙරගම්මිතාව බිඳුවයි. සිරසොස්සේ ප්‍රවේගයක් නැහැ නේ පුතේ. මෙයාට නැහැ නේද පිපුරුමට පෙර? නැහැ. හැබැයි පිපුරුමින් පසු බලන්න මෙයාට නැහැ.
මෙයාට මේ 2u ගේ සයින් සංරචකයක් සිරස ඔස්සේ ඇවිත්. කියන්නේ බීට සිරස ඔස්සේ ගම්මිතාවක් ඇවිත්. එතකොට පසු එක අංශුවකට කැඩිච්ච එක කෑල්ලකට සිරස ඔස්සේ ගම්මිතාවක් තියෙනවා නම් එතකොට ඒ ගම්මිතාව දැන් ඒගෙන් ගම්මිතාවක් දෙන්නේ නැති නිසා බීගේ ගම්මිතා කෑල්ලකින් නැත්නම් බීගේ සිරස ඔස්සේ සිද්ධින ගම්මිතා කෑල්ලකින් බීට අතර සිරස ඔස්සේ පළවෙනි දේ ගම්මිතාවක් එන්න ඕන. ඒ ගම්මිතා කොටසෙන් අර බීගේ ගම්මිතා කොටස කපලා දාලා සිරස ඔස්සේ පසු ගම්මිතාවත් බිඳුව කරන්න ඕන. ඒක තමයි ගම්මිතා සංස්ථිතිය කියන්නේ. ගම්මිතා සංස්ථිතිය කියන්නේ මොනවා හරි දිශාවක් ඔස්සේ සම්ප්‍රයුක්ත බලයක් නැත්නම් ඒ දිශාව ඔස්සේ ගම්මිතා වෙනස් වීමක් තියෙන්න බෑ. සිරස ඔස්සේ එහෙනම් පෙර ගම්මිතාවක් නැත්නම් සිරස ඔස්සේ බලයක් ඇති වෙන්නේ නැහැ කියලා දැන් මම කිව්වා. එහෙනම් සිරස ඔස්සේ පසු ගම්මිතාවකුත් පද්ධතියට තියෙන්න බෑ දරුවෝ. එහෙනම් උඩට තියෙන ගම්මිතාවක් දැන් ඔබට පේන නිසා ඒක කැපෙලා යන්න දැන් පහළට ගම්මිතාවක් දෙන්න පුළුවන් එකම එක්කෙනා වෙන්නේ C. එහෙනම් C ට අනිවාර්යෙන් ප්‍රවේගයක් තියෙනවා. අපි ඒක VY කියලා දාගමු. ඔබ කල්පනා කරොත් ඒක කෙලින්ම කියයි. ඒක කෙලින්ම ඔබට කියන්න පුළුවන්. ඒක ඔබට තේරෙනවා ඇති මේ දෙන්නගේ ස්කන්ධ. දැන් මම මෙයාගේ ස්කන්ධය M කියලා ගත්තොත් පුතේ. මුගේ ස්කන්ධය ගන්න වෙන්නේ තේම් සරල සමකෑලි වලට කරනවා කියලා නේ කියන්න වෙන්නේ. එහෙනම් අපි හිතුවා මෙයා 3M කියලා. මෙයා ඔක්කොම මම අතින් දාගන්නවා. ඔය M ගෙන් කිසිම ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒතර ඔබ නිකන් කල්පනා කරලා බලන්න සිරස ඔස්සේ M ස්කන්ධයට යම් ප්‍රවේගයක් තියෙනවා නම් ඒක කැපෙන්න C ටත් එයාගේ ස්කන්ධෙත් M නිසා අර ප්‍රවේගයේ විශාලත්වයට සමානව පහළට ප්‍රවේගයක් නේද එන්න ඕන. තේරුන්නේ නැහැ නේ. අපොයි. ඇයි හත්වලානේ සිරස ඔස්සේ ගම්මිතාවක් නැහැ කියලා තේරෙනවද? තේරුණා ඒක. සතුටුයි. එහෙනම් ඒ කියන්නේ පිපුරුමට පෙර එකනේ. එහෙනම් පිපුරුමට පසු සිරස ඔස්සේ ගම්මිතාවක් තියෙන්න පුළුවන්ද? බෑ. කවුද කියන්නේ? ගම්මිතා සංස්ථිතිය. නිව්ටන්ගේ දෙවන නියමයෙන් පැහැදිලි කරගත්ත හැකි. කොහොමද පැහැදිලි කරගන්නේ? F සමානයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව. බලයක් යම් දිශාවකට ඇතනම් ගම්මිතා වෙනසක් ඇත. ඒතකොට යම් දිශාවකට බලයක් නැත්නම් ඒ කියන්නේ පැතර ගම්මිතා වෙනසකුත්ද නැත. එහෙනම් සිරස ඔස්සේ ගම්මිතාවක් මෙතනදී නැත්නම් ගම්මිතාව මෙතනදී සිරස ඔස්සේ ගම්මිතාවක් තිබ්බොත් ගම්මිතාව වෙනස් වෙලා. එහෙනම් පෙර ගම්මිතාව බිඳුව නම් සිරස ඔස්සේ පසු ගම්මිතාවත් බිඳුවක් එන්න ඕන. ඒතකොට ගම්මිතාව වාසනාවකට දායිශිකයක්. එතකොට එක දිශාවකට තියෙන ගම්මිතාව ධන කියලා ගත්තොත් ප්‍රතිඋද්දිතාවයක එකතු කරන්න ගියත් ඍණ වෙලා කැපිලා යනවා. එහෙනම් ඒකයි කිව්වේ B ට සිරස ඔස්සේ ගම්මිතාවක් තියෙනවා. ස්කන්ධය තව ප්‍රවේගයක් එනවා 2u sin 60යි කියලා. එහෙනම් සිරස ඔස්සේ තියෙන ගම්මිතාව m වරක් 2u sin 60යි. තේරුණාද? එහෙනම් ඒ m වරක් 2u sin 60 කපලා දාන්න C ට සිරස්ව පහළට ප්‍රවේගයක් එන්න ඕන. එයාගේ ගම්මිතාවට සමාන වෙන්න ඕන. එතකොට එයාගේ ලියන්න වෙන්නේ m වරක් කියලාමයි. ඒතර අරුගේ m වරක් ප්‍රවේගය ලිව්වේ මූට ලියන්න වෙන්නේ m වරක් ප්‍රවේගයමනේ. එහෙනම් ඉතින් ප්‍රවේග දෙක වෙනස් වෙන්න විදියක් නැහැ ගම්මිතාව සමාන කරද්දී. එහෙනම් පුතාලට m වරක් vy කියන එක m වරක් 2u sin 60ට සමාන කරලා ඔයාලට vy කියන එක 2u sin 60යි කියලා මනෝමයෙන් ගන්න පුළුවන් කියලා කිව්වේ. නමුත් ඔබ මේකට ආධුනිකයි. ඉතින් අපි සමීකරණ ලියලම බලමු. හරි ඒත් එක්කම ඔයාගේ තිරස ඔස්සේ කොහොමත් 3m වරක් u කියලා ගම්මිතාවක් තියෙන නිසා මෙයාට තිරස ඔස්සේ ප්‍රවේගයක් තියෙන්නට පුළුවන්. මම දන්නේ නැහැ මම චෙක් කරේ නෑ. ඕන මනෝමයෙන් චෙක් කර හැකි දැනටත් මෙයාට 2u cos 60ක් කියන්නේ ඔයාලට තිරස ඔස්සේ ප්‍රවේග කැලලක් එනවා u නේද? එතකොට u වරක් m මෙයාට ගම්මිතාවක් දකුණට mu ගම්මිතාවක් තියෙනවා. අහු ඒක ඒගේ mu ගම්මිතාවට කැපිලා යනවා. එහෙනම් පෙර ගම්මිතාව 3mu හදන්න වෙන්නේ තනිකරම මෙයාට. ස්කන්ධ m නම් 3mu වෙන්න vx කීයද කියලා හිතෙන්නේ නැහනේ. මේක මට බයයි. දැන් ඔයාලට පන්ති හිටියනම් මොක බලහත්කාරයෙන් හිටවනවා. දැන් මට මූණ වල පේන්නේ නැහනේ. හරි ඒක නිසා ලියලම ගමු. හරි. හිතනු කල්පනා කරලා බලන්න. සමහරුන් ගන්න අරු මොනවද මේ දැන් කියන්නේ? එහෙමත් හිතනවා ඉන්නවා. මොකද එකක් කියන්නේ? හරි. එතකොට ආය පාරක් මම මේක ගැටලුව හදාගෙන යද්දී කිව්ව දේ විස්තර කරලා දෙන්නම්. හරි. දැන් එතකොට ඔයාට මට මුලින්ම කියන්න ඕන වෙන්නේ සීග ප්‍රවේගයට අපිට දිශාව හරියටම කියන්න බැරි නිසා දැන් කලින් ඒවා නම් අපිට එකම දිශාවක තිබ්බේ ගැටුම් ඔක්කොම තිබ්බේ එකම දිශාවකට. ඒතකොට ප්‍රවේගයේ දිශාව අපිට පේනවා ඒ දිශාව ඔස්සේමයි තියෙන්නේ කියලා. දැන් මෙතනදී එන කෙලියක් හරි අපිට දිශාවක් හරියට කියන්න බෑ සීගේ. ඒ නිසා පුතාලා සරලව එයාගේ ප්‍රවේගය මේ වගේ සංරචක දෙකකින් ලකුණු කරලා දෙකම හොයන එක තමයි කරන්න වෙන්නේ. හරි එහෙනම් අපි මුලින්ම ඔය විදිහට රූපේ ලකුණු කරගෙන අපි ගමු vx සෙවීම. හරි. එතකොට අපි පිපුරුමට කෙලින්ම දැන් කතා නැතුව දාමු පිපුරුමට
පෙර ගම්මිතාව සමානයි පිපුරුමට පසු ගම්මිතාව. ඔක තමයි ලියන්නේ. එතකොට Vx හොයන්න ඔයා තිරස ඔස්සේ කියන දකුණට යොදනවා. පිපුරුමට පෙර ගම්මිතාව වෙන්නේ පුතේ 3m ස්කන්ධයේ වතාවක් ප්‍රවේගයේ u එක වස්තුවනේ ඉන්නේ. පිපුරුමට පස්සෙන් කෑලි 3ක් කැඩුනේ. හරි. හැබැයි පසු ගම්මිතාව ලියද්දි කෑලි 3ක් එක එකාට වෙන වෙනම ලියන්න ඕන. ඒට ලිව්වොත් m වරක් ඍණ u. මෙතනම පැන්සලෙන් පෙන්න අතර කවන්නේ මේ ලියලා තියෙන ඒගේ ගම්මිතාව. එකතු කිරීම. බීට ලියන්න ගියොත් m වරක් උගේ ප්‍රවේගයේ සංරචකය දාන්න වෙනවා. බලන්න සංරචකය වාට 2u තිරසට එක ගත්තොත් cos 60යි. මම කඩලා පෙන්නුවේ නෑ. වාට ඕනම් මෙන්න මෙතනදී එක කඩලා පෙන්වලා තියාතත් කවන්නේ. මේක 60යි කියලා දාගෙන මේක 2u cos 60යි. පේනවද දන්නේ මෙතන 2u sin 60යි. මොකද මම අයිනින් ලිව්වේ. ඕනම් මෙතන විභේදන දෙක දාලා තියාගන්න. හරි 2u sin 60යි. අවශ්‍ය නම් නැත්නම් මනෝමයෙන් උක් කරගන්න පුළුවන්. හරි 2u sin 60යි 2u cos 60යි කියලා මනෝමයෙන් කරන්න පුළුවන්. නැත්නම් එතන විභේදනේ දාගන්න. හරි එතකොට b ගේ ලියනවා නම් දකුණටමයි එන්නේ 2u cos 60යි. මෙතන ලියලා තියෙන 2u cos 60යි. මේක මත තියාගන්න b ගේ ගම්මිතාවයි මේ ලිව්වේ. එකතු කිරීම c ගේ ගම්මිතාව ලියන්නත් ඕන. ඒතර c ගේ ගම්මිතාව m වරක් vx. ওই දිශාවත් මම දකුණට කියලා දාගත්තට ඕක වමට වෙන්නත් පුළුවන්. ඒතර ඍණ වෙලා ඒ උත්තරේ. හරි. ඒතර මේ තියෙන්නේ c ගේ ගම්මිතාව. පැහැදිලිද පුතේ? ඒතර ගම්මිතාවන් දාද්දී එකම දේ තමයි සිද්ධියකට පෙර ගම්මිතාවන් ටික එකතු කරලා සිද්ධියකට පසු ගම්මිතාවන් ටික එකතු කරලා දෙක සමාන කරන්න පුළුවන් බාහිර බලයක් නැත්තම්. පැහැදිලිනේ? හරි. ඒතර මෙතන 3යි mu පුතාලට මෙතන mu ට ඍණ mu ට මෙතන cos 60ට භාගය දැම්මම ධන mu කැපිලා ගිහින් mvx කියලා එනවා. මේ ටික කැපිලා යනවා මේ දෙක. එතකොට ඒක තේරෙන්නේ නැත්නම් අපිට ඕන ලියන්න ඍණ mu මෙතන ධන m 2u වතාවක් cos 60 කියන්නේ භාගයයි. හරි මට බයයි වාරිය. එහෙමත් කපන්න එපා. දැන්වත් තේරෙයිද දන්නේ ධන mu ඍණ mu කැපිලා ගිහිල්ලා මේ දෙක දෙක කැපිලා ගිහිල්ලා ධන mu හැදෙනවනේ බං. ඍණ mu එක කැපිලා ගියාම ධන mx ඉතුරුයි. හරි 3i mu m10 කැපිලා ගියාම vx කියන්නේ 3u. ඕක තමයි මම ඔයාලට මනෝමයෙන් කරන්න කිව්වේ. මනෝමයෙන් කරන්න කිව්වේ මම මුලින්ම අඳුරගත්තා. මෙතන mu ට මෙතන 2u cos 60 කියන්නේ u එකන්නේ පුතේ. ඒතකොට b ගේ ඉන්නේ දකුණට u ප්‍රවේගයක්. ඒතකොට ගම්මිතාව දකුණට mu. මෙයාගේ a ගේ තියෙන වමට mu. ඒතකොට මේ දෙක එකතු කරද්දි කැපිලා යනවා. එතකොට පෙර ගම්මිතාව තියෙනවානේ 3i mu දකුණට. එහෙනම් මෙයාට විතරයි දැන් දකුණට ගම්මිතාවක් දෙන්න පුළුවන්. මොකද මේ දෙන්නයි ගම්මිතාව දකුණට කැපිලා යනවා. ඒක තිරසෝසේ ගම්මිතාව එතකොට මෙයා ගන්න ඕන මෙයාගේ ගම්මිතාවට සමාන එකක්. ගම්මිතාව සංසිඳන අනුව ගම්මිතාව වෙනසක් ඉන්නේ නැත්නම් පද්ධතියේ ගම්මිතාව මෙතන පෙර එකට පසු එක සමාන වෙන්න ඕන. එතකොට පසු එක ගද්දි මේ දෙන්නගේ ගම්මිතාව දෙක එකතු කරන්න ඇද්දි කැපිලා ගිය නිසා මෙයා සම්පූර්ණ 3mu හදන්න ඕන. මෙයාගේ ස්කන්ධයෙන් නම් vs කියන එක 3u වෙන්න ඕන. එතකොට තමයි 3mu කියන එක හැදෙන්නේ. ඒකයි මේ ඇවිල්ලා තිනවට. ඒක මනෝමයෙන් කරගන්න පුළුවන් නම් ෂෝ. හරි. එතකොට vy සෙවීම කරනවා මේ විදිහටම ඔයා සිරස ඔස්සේ දානවා දැන්. මේක තමයි වැදගත්ම දේ. ඔයාගේ 3i m වතාවක් මේ ප්‍රවේගයේ බිඳුව. අය සිරස ඔස්සේ මට ප්‍රවේගයක් නැහැ. ඊට පස්සේ a ගේ ලිව්වොත් m වරාවක් බිඳුවයි. මේ a ගේ ඒට සිරස ඔස්සේ ප්‍රවේගයක් නැහැ. එයාට තිරස්ව තමයි ලකුණු කරලා තියෙන්නේ. එකතු කිරීම b ගේ ලිව්වොත් m වරාවක් 2u sin 60. දැන් ඔබට දන්නවා ඒක සිරස ඔස්සේ තියෙන ඉහළට 2u sin 60ක්. එතන මේ තියෙන්නේ b ගේ එක. එකතු කිරීම දැන් ඔබට ඕන නම් මේක m වරක් vy ධන කියලා ලියන්න පුළුවන්. එහෙම ලිව්වොත් ඔයාට vy ට උත්තරේ එන්නේ ඍණ එකක්. ඒ කියන්නේ ඔබ m වතාවක් vy. ඒ කියන්නේ vy ගේ ලකුණු දාලා නැහැ. ලකුණු දැම්මේ නැත්තම් ඒ කියන්නේ ඔය දැන් පහට ලකුණු කරගෙන ඒක ලකුණු පෙන්නලා නැහැ. ඒක තේරුම ඔයා ලකුණු දන්නේ නැති විදිහට හැසිරලා තියෙන්නේ. එහෙම වුණොත් ඔබ ඉහළ දිශාව ධන කියලා හිතාගෙන ලියලා තියෙන්නේ. එතකොට ඉහළ දිශාවට නම් vy තියෙන්නේ ධන උත්තරයක් එනවා නැත්තම් ඍණ එකක් එනවා. ඔබ දැන්ට ලකුණු තීරණය කරනවා නම් නෑ මේක පහළට. එහෙනම් මේක ඍණ vy. ඔබ පහළට කියලා හිතාගෙන ලියනවා. දිශාව පහළට කියලා හිතාගෙන ලියනවා. එහෙම ලියද්දි ඕක පහළට නෙවෙයි නම් ඍණ උත්තරයක් එනවා. එතකොට මොකද ඔයා මෙතන ඍණ ලකුණ දැම්මේ ඉහළට ඉඳද පහළට කියලා හිතාගෙනද? පහළට කියලා හිතාගෙන. ඒ කියන්නේ ඔබ මේ ලකුණු කරපු දිශාවට කියලා හිතන් තමයි මම මේ සමීකරණ ලියලා තියෙන්නේ.
ඒතකොට ඒ දිශාවටම නම් එන්නේ උත්තරේ ධන. ඒ කියන්නේ වගේ මේ වෙලාවට ඔබ මෙතන ඍණ දාගත්තොත් උත්තරය ওই දිශාව හරිනම් ධන වෙන්න ඕන. නැත්තම් ආයෙ ඍණ වෙන්න ඕන. ඒතකොට ඔබට තේරෙනවද මේකේ කතාව? ලකුණ ආදේශ කිරීමෙන් ඔබ දිශාව දන්නේ කියන එක හැඟෙනවා. ඒතකොට පහළට කියලා ඔබ තීරණය කරලා. එතකොට පහළට කියලා ඔබ තීරණය කරපු සැනින් සමීකරණයේ නිවැරදිව වැඩේ කියලා තියෙනවා ඔබට ධන උත්තරයක් දෙනවා. හැබැයි ඔබ නිර්ණය කරපු දිශාවත් වැරදි නම් නැවතරක් අවුලක් නැහැ සමීකරණයේ දිශාව වැරදි කියලා ඔයාලට උත්තර ඍණ කරලා පෙන්නනවා. පැහැදිලිනේ දේව චුට්ට අවුලේ තියන් ඉන්න. ඉතින් දරුවනේ මෙතන මේක බිඳුවයි. නේ මේක බිඳුවයි. අන්තිමේදී වෙන්නේ මේ ඍණයෙන් vy කියන එක මෙතනට යද්දි ධනයෙන් vy වෙනවා. මෙයා මේ පැත්තට ඇවිත් මේක සමානයි m වතාවක් 2u sin 60යි. දැන් අන්තිමේදී පේනවද ස්කන්ධ සමානලා නිසා ස්කන්ධ කැපිලා ගිහින් vy සමානයි 2u sin 60යි. එතකොට sin 60 මූල 3 බෙදීම 2 දැම්මොත් මූල 3u කියලා වටේ. දැන්ට මම පෙන්නන්නම් මේක ආර්යගේ කෙලින්ම සිරස් සංරචකයට සමාන වෙලා. ඔක පස්සේ මූල 3u කියලා ගන්න මූල 3 බෙදීම 2 දාලා. හරි. ඒකයි මම මෙච්චරලා ඔයාලට මේ මරණකම් කියන්න හැදුවේ. මෙයාගේ සිරස් ප්‍රවේගය විශාලත්වය මෙයාගේ සිරස්ව පහළට තියෙන්න ඕන. හේතුව සිරස ඔස්සේ ගම්මිතාවන් පෙර එක බිඳුව නම් පසු එක කැපෙන්න ඕන. මේ දෙන්නට විතරයි සිරස ඔස්සේ ගම්මිතාවන් තියෙන්නේ. එහෙනම් මෙයාට තියෙනවා 2u sin 60ක් ස්කන්ධ සමාන නිසා ප්‍රවේග දෙක විශාලත්වයෙන් සමාන වෙලා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙලා තියෙන්න ඕන ගම්මිතාව කැපිලා යන්න. ඒක තමයි ඔයගේ මේ පෙන්වන්නේ. එතකොට මෙයාගේ දිශාව දැන් උඩට නෙමෙයි හොඳට මතක තියාගන්න. ඔබ මෙතන ලකුණු දාපු නිසා මෙයාගේ දිශාව තියෙන්නේ පහළට. හරි. එතකොට ඒකත් හොඳට තේරුම් අරගෙන යන්න සමීකරණ යොදන දිශාවට තියෙනවා දාන ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා ඍණ. එතකොට දිශාව කෙලින්ම ඔබ පහළට යයි තේරුම් අරගෙන මෙතන ආදේශ කිරීම කරලා තියෙන නිසා තමයි ඔයාලට කෙලින්ම මේක ධන උත්තරයක් ආවේ. එතකොට ඒක තේරුම ඔබ අතන දිගත් දිශාව නිවැරදි කියන එක. ඔබ මෙතන දිශාව ආදේශ නොකරන්නේ නම් ඔබට මේක ඍණ වෙලා එතකොට දිශාව ආදේශ නොකර හිටියොත් ඔබ හිතන්නේ මෙයා ධන කියලා දාලානේ. ඒ කියන්නේ උඩට තියෙනවා කියලා ඔබ හිතන්නේ. උඩ තියෙන කියලා. මොකද උඩට තියෙනවා නම් මෙතන ධන විදිහට ලියවෙන්නේ බා. එහෙනම් මෙතන ධන විදිහට ලිව්වොත් ඒකේ තේරුම උඩට කියලා හිතුවා. එතකොට ඒක උඩට නෙවෙයි කියලා පෙන්වන්න වට ඍණ උත්තරයක් එනවා. දැන් ඍණ දැම්ම කියන්නේ ඔබ නෑ දැන් තීරණය කරලා තියෙන්නේ ඔබ පහළ. එහෙනම් ඔයගේ පහළට එක එළිම ධන කියලාම පෙන්වනවා. හේතුව ඒකේ දිශාව හරි නිසා. හරි. එහෙනම් මේක ටිකක් හොඳට තේරුම් ගන්න ළමයි නිකන් පටල ගන්න දේවල්. හිතන් ওই දෙක පුදාලා පෙන්න ගත්තට පස්සේ vx හා vy ගේ ඔයාට සම්ප්‍රයුක්තය හොයලා ඔයාගේ සීග ප්‍රවේග ගන්න පුළුවන්. ඒතර මම ඒක කරන හැටි මෙතන පෙන්නන්නේ. ඔබ දන්නවා ලම්බ දෙක සම්ප්‍රයුක්ත ගන්න හැටි. ඔබට ඕනනම් මෙතනින් පස්සේ v සමානයි vx වර්ගය ධන vy වර්ගය මගින් සම්ප්‍රයුක්තයේ විශාලත්වයත් tan θ. ඔයාලට මේ හරින් θ කියලා කෝණයක් දාගත්ත හැකි. හරි. tan θ තිරසත් එක්ක හදන එක ඔබ දන්නවා vy බෙදීම vx මගින් θ සෙවීම කළ හැකියි. හරි. ඒතර අපි ඒවා කරලා පෙන්නන්නේ. නිකන් ඔයාලට මතක් වෙන්න දා ගන්නවා. මොකද මගේ ඉලක්කය වෙන්නේ මේ වගේ ලම්බක සංරචක දෙකක තනි ප්‍රවේග හොයන එක නෙමෙයි. ඒක ඔබ කලින් ඉගෙනගෙන ආපු දෙයක්. ඉතින් ඒක මෙතනට අපිට පෙන්වන්න අවශ්‍ය නැහැ. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ ගම්මිතා සංසිද්ධිය භාවිතා කරලා අන්න අර සීගේ ප්‍රවේග කියලා දෙක හොයාගන්න එක. හරි. එහෙනම් පුතාලට මේ ටික පැහැදිලිව පෙන්න ගන්නට අවශ්‍ය කරනවා. ඒතර රූපය ඔබ මුලින්ම මෙතනට දාගන්න. දාගද්දී ඔයා මේක පිපුරුමට කිට්ටු අවස්ථාවක පොඩ්ඩක් ඔයගේ බල ටිකත් ඔහොම පෙන්න ගන්න. අපිට විශාලත්ව ගැන නම් පුතේ හරියටම කියන්න බෑ මේ වෙද්දි. ඔයාට ඔය වගේ ආනතර බල තුනක් තියෙයි. හැබැයි ඔය බල තිරස ශීර්ෂ ඔස්සේ කැපිලා යන බල. හරි. ඒක සම්ප්‍රයුක්ත බලයක් එන්නේ නැහැ. හරි. එතකොට මේ ටික ඇඳලා පෙන්නලා ඉවර නම් හරි. මේ ටික පෙන්නාගෙන ඉවර නම් පිපුරුමට මොහොතකට පෙර අවස්ථාව, මේ තියෙන පිපුරුම මොහොතකට පසු අවස්ථාව. හරි. පෙන්නාගෙන ඉවර නම් පුතාලා ලියන්න මෙවැනි පිපුරීමකදී තරොද්දල් ලියන්න මෙවැනි පිපුරීමකදී ගොඩනැගෙන අභ්‍යන්තර බල වලින් කිසිම දිශාවක් ඔස්සේ සම්ප්‍රයුක්ත බලයක් ඇති නොවන බැවින් කිසිම දිශාවක් ඔස්සේ සම්ප්‍රයුක්ත බලයක් ඇති නොවන බැවින් ලියන්න vx සෙවීම යටතේ පිපුරුමට පෙර ගම්මිතාව සමානයි පිපුරට පසු ගම්මිතාව යොදන්න තිරසට යොදනවා. තිරසට භාවිතා කරලා vx හොයනවා. vy සෙවීම ඔයාලට සිරස ඔස්සේ මෙතන ඔබ ඕන ලියන්න තිරස ඔස්සේ සමීකරණය භාවිතා කරන්න. මෙතන ලියන්න vy සෙවීම යටතේ සිරස ඔස්සේ සමීකරණය භාවිතා කරන්න. කරලා මේ දෙක පෙන්නලා මෙතනට ඇවිල්ලා නවතින්න. නැවතලා ලියන්න v සමානයි vx වර්ගය ධන vy වර්ගයේ වර්ගමූල වෙන්න ඕනේ පුතේ. මගෙන් c හි ප්‍රවේගයේ විශාලත්වයත් tan θ සමානයි vy බෙදීම vx මගෙන් එම ප්‍රවේගයේ තිරස සමග සාධන θ කෝණයත් සෙවිය හැකිය. හරි. එහෙනම් ඔය ටික පෙන්නගෙන පුතාලට ඉන්න පුළුවන්. චුට්ටක් එතන ඉඩ මදි ගතියක් වගේ ආවොත් ඔබට අර පල්හැ තීරු වෙන චුට්ටක් ඉතින්
හොර කරලා ගන්න. ඉතින් හොරගම් කරලා ගන්න පල්ලෑ තීරුව කල්පනාවෙන් ඒතොර ලියන්න නැත්නම් එතන ඉඳ මදු වෙන්න පුළුවන්. හරි එහෙනම් පුතාලට ඔය ටික හරිම වැදගත්. ගම්මිත සංස්කෘතිය මේ දක්වා ඔබ දැන් මේ එකම දිශාවකට. මෙතනදී විතරක් ඔබට දැන් පේනවා ආරයාගේ ප්‍රවේගය හුවට ඒ ප්‍රවේගයට අපිට යක් නිශ්චිතව දිශාව දන්නේ නිසා ඒ කියන්නේ නොදන්න පද දෙකක් වෙනවා. ඒකට ප්‍රවේගයේ විශාලත්වය දන්නෙත් නැහැ දිශාව දන්නෙත් නැහැ. ඉතින් අපි ඒ වෙලාවට කරන්නේ විශාලත්වයේ දිශාව හොයනවා වෙනුවට ලම්බක ප්‍රවේග සංරචක දෙකක් දාගෙන ප්‍රවේග සංරචක දෙක හොයලා පස්සේ මේ ක්‍රමවේදයට ඒ වගේ විශාලත්වයේ දිශාවයි ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය හදලා ගන්න. පැහැදිලි දරුවනේ. හරි එහෙනම් ඔබට මෙවැනි ගැටලුවක් විසඳීමට අවස්ථාව තියෙනවා. ගැටලුව කරවල ගණන් ගොඩක් දාලා තියෙනවා. ඒවත් එකත් එක්ක උත්සාහ කරන්න. අපි කොහොම දෙකටම කන්ටිනියු කරලා මේකේ හතරවෙනි අවස්ථාව ගැන චුට්ටක් බලලමින්. එතකොට දරුවනේ ඔයාලගේ ගැටලු ආකාරය 4ට එන්නේ අපි වාංගුණ ප්‍රවේගය සෙවීම කියලා තමයි මෙතන මාතෘකාව දාන්නේ. කාල තුවක්කුවක වාංගුණ ප්‍රවේගය කියලා ගත්තත් කමන්නේ. නැත්නම් තුවක්කුවක වාංගුණ ප්‍රවේගය. ආකාරය 4 ඇත්තේ මාතෘකාවක් දාගන්න. ආකාරය 4 තුවක්කුවක් වාංගුණ ප්‍රවේගය. හරිද? පුතාලා ලියමු එක්සැම්පල් එකක්. රූපේ පෙන්වා ඇති පරිදි උණ්ඩය සමග ස්කන්ධය කැපිටල් M වූ කාල තුවක්කුවකින් ස්කන්ධය සිම්පල් M වූ උණ්ඩයක් තිරසට අංශක 60ක් ආනතව u වේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කළ විට තුවක්කුව තිරස ඔස්සේ වාංගුණ ප්‍රවේගය සොයන්න. හරි. මෙතනදී පුතේ ඔයාගේ අවස්ථා දෙක ගත්තොත් මේ තියෙන්නේ වෙඩි තැබීමට සිද්ධිය වෙඩි තැබීම මොහොතකට පෙර. මේ තියන්නේ වෙඩි තැබීමට මොහොතකට පසු. මෙතනදී වැදගත්ම දෙයක් තියෙනවා මෙයාගේ සිරස ඔස්සේ බල ගැත්තොත් mg සහ මෙයාගේ සිරස ඔස්සේ ගම්මිතාව සංස්ථිතික වෙන්නේ නැහැ. ඒකට හේතුව මෙයාට සිරස ඔස්සේ චලනය වෙන්න බෑ. වෙන්නේ සිරස ඔස්සේ තුවක්කුවට ලැබෙන ගම්මිතාව බිඳුවක් කරගෙන ඔයාගේ ගම්මිතාව වෙනස් වීම ඔයාට මෙන්න වගේ ඩෙල්ටා R ප්‍රතික්‍රියාවක් විදියට ෂණිකව වැඩිවීම විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව වෙඩි තබන මොහොතේදී ෂණිකව වැඩි වෙනවා. අතන මෙතන මේක ඔබට වෙඩි තැබීමට මොහොතකට පසු කිව්වොත් මේක පෙන්වන්න බෑ. පසු වුණොත් ඔයාගේ ඒක ආය R mg ට සමානලා ඉන්නවා. වෙඩි තැබීම කියන මොහොත ගත්තොත් ඔයාගේ R කියන එක ඔයාගේ චුට්ටක් වැඩි වෙනවා. ඒක මම වෙනම විස්තර කරනවා. ඒක නිසා මෙතන එකද අපිට දාන්න බෑ. හරි. එතකොට දැන් අපි කතාව ගත්තොත් දැන් මේ සිද්ධියේදී බලන්න වෙඩි තැබීමට මොහොතකට පෙර ඔයාගේ කාලතුවක්කුව සහ උණ්ඩය එකම පද්ධතියක් විතර ඉන්නවා ස්කන්ධයේ ප්‍රවේග නැහැ. වෙඩි තැබීමට මොහොතකට පසු කාලතුවක්කුවේ ස්කන්ධය M ඍණ සිම්පල් M වෙනවා. උණ්ඩේ ස්කන්ධය සිම්පල් M වෙලා එළියට යනවා. ගාන කියන උණ්ඩයත් එක්ක ස්කන්ධය තමයි කැපිටල් M කියලා දීලා තියෙන්නේ. හරි. එතකොට මේ වෙලාවේදී ඔබගෙන් අහන්නේ කාලතුවක්කුව තිරසට වාංගු වෙන. ඒ කියන්නේ අපි කියනවා මේක විසි වෙන ප්‍රවේගය මොකක්ද කියලා. අපි බලමු ඇයි තිරසට වාංගු වෙන්නේ කියලා. ඉතින් මෙතනදිත් ඔබට වෙඩි තැබීමට මොහොතකට පෙර සහ පසු ගම්මිතාව ওই පද්ධතිය සලකා. හරි. අපිට පද්ධතිය සලකා වෙඩි තැබීමට මෙතන පද්ධතිය සලකා වෙඩි තැබීමට පුතාල ලියුව හැකි පෙර ගම්මිතාව සමානයි පසු ගම්මිතාව. මේක හැබැයි අපි තිරස ඔස්සේ විතරයි කතා කරන්නේ. සිරස ඔස්සේ වෙන්නේ නැහැ කියලා මම ඔයාලට පෙන්නන්න. තිරස ඔස්සේ දැම්මම කොහොමත් ස්කන්ධය M පෙර අවස්ථාවේ ප්‍රවේගය බිඳුවයි. එහෙනම් පෙර ගම්මිතාව බිඳුවයි. එහෙනම් දැන් ඔයාලට පේනවා පසු ගම්මිතාවේදී උණ්ඩෙට ගම්මිතාවක් එනවා. දැන් ඔයාලට මේ උණ්ඩේ ප්‍රවේගය මෙතන අංශක 60 නිසා ප්‍රවේගය කැල දෙකකට කඩාගත්ත හැකිනේ පුතා. මේක u cos 60යි. උඩට උන්නන් දැන් මේකේ u sin 60යි. එහෙනම් ඔයාලට පෙන්නගත්ත හැකි උණ්ඩෙට ගම්මිතාවක් එනවා m වතාවක් u cos 60යි. එතකොට එකතු කිරීම කාලතුවක්කුවේ දැන් ස්කන්ධය ඔයාලට ලියන්න වෙන්නේ m ඍණය. එයාට ප්‍රවේගයක් එනවා මම ඍණ v කියලා දාන්නම් දිශාව මම අනිත් පැත්තට දාලා තියෙන නිසා
ඍණ V කියලා. එතකොට මෙතනදිත් ඔබ මත දැන දිශාව ඔබ තීරණය කරලා තියෙන්නේ දන්නවා කියලා. ඒක අපි දැනගත්තේ කොහොමද? පෙරගම්මිතාව බිඳුව නම් පසුගම්මිතාව තිරසොස්සේ බිඳුවක් වෙන්න ඕන. ඒතර උණ්ඩෙට දකුණු පැත්තට ගම්මිතාවක් එනවා නම් තුවක්කුවට වම් පැත්තට ගම්මිතාවක් ඇවිත් ගම්මිතා දෙක කපලා දාලා තිරසොස්සේ තාමත් පසුගම්මිතාව, ඒ කියන්නේ වෙඩිතිමින් පසුගම්මිතාව බිඳුවේ තියාගන්න ඕන. ගම්මිතා සංසිතියට අනුව. ආයෙ කිව්වොත් තිරසොස්සේ වෙඩි තැබීමට පෙරගම්මිතාව කීයද? බිඳුවයිනේ. එහෙනම් වෙඩි තැබීමට පසුත් ගම්මිතා සංස්කෘතියට අනුව ගම්මිතාව කීයක් වෙන්න ඕනද තිරසොස්සේ? ඒත් බිඳුවයිනේ. එතකොට එහෙනම් වෙඩි තැබීමට පසු ගම්මිතාව බිඳුවක් වෙන්න දැන් උණ්ඩෙට නැද්ද තිරසොස්සේ ගම්මිතාවක්? වෙඩි තැබ්බට පස්සේ තිරසර එනවනේ උණ්ඩෙට ප්‍රවේගයක්. ඒක නෑ යන්නේ උන් උඩින් ගියාට යාර තිරසර ප්‍රවේග සංරචකයක් එනවනේ. එතකොට උණ්ඩෙට තිරසොස්සේදී එන ගම්මිතාව කපලා දාන්න එපේ. ගම්මිතා සංස්කෘතියට අනුව පද්ධතියේ ගම්මිතාව බිඳුවක් කරගන්න එපේ. පෙර එක බිඳුව නම් පසු එකත් බිඳුවක් වෙන්න එපේ. එහෙනම් උණ්ඩෙට දකුණට එන ගම්මිතාව කපන්න නම් තුවක්කුවට එන්න ඕන ප්‍රවේගය කොහටද? වමට. එතකොට ඔයාට වමට ගම්මිතාවක් වෙයි පද්ධතියේ ගම්මිතාව බිඳුවක් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වගේ තැනක දිශාව ඔබට හිතලා ගන්න පුළුවන්. හරි? එතකොට දැන් මේ වගේ වෙලාවක ඔබට මෙතන M වරා ඍණ V කියන පදය. එතකොට මෙතන ඍණ පදයක් නේ තියෙන්නේ. ඒක මේ පැත්තට දාගත්තා මේක වැඩක් නෑ බිඳුවයිනේ. M වතාවක් V කියලා. සමානයි මෙතන M U cos 60. හරි? ඔතනින් ඔයාලට V යුක්ත කරගත්ත හැකි MU cos 60 බෙදීම M ඍණ M. මෙතනත් ඔයාලට ඕන අර දන්නේ නැති පද විදියට ඉන්නේ මෙතන විශාලත්වය දන්නේ නැහැ V ගේ. දැන් එයා කළු පාටින් ලියාගත්තොත් අර කළු පාටින් ඉන්න එක විතරයි දන්නේ නැති උක්ත කරන්නයි තියෙන්නේ. cos 60ට භාගේ දාලා පස්සේ ඔයාලට මේක තව ලස්සන කරගත්ත හැකි. හරි? එතකොට වාගේ බායි හරි. එතකොට පුතාලා ගණන් ගන්න එපා. හරි. එතකොට දැන් පුතාලට පැහැදිලි V ප්‍රවේගය නැත්නම් කාර්තුවක් වාංගුණ ප්‍රවේගය පුතාලට ওই විදිහට ගණනය කරලා ගන්න පුළුවන්. එතකොට මෙතනදී තව වැදගත් දෙයක් මට පෙන්න ගන්න ඕන. දැන් මේ තිරසොස්සේනේ පුතේ මේ ගම්මිතාව කතාව ආවේ. එතකොට තිරසොස්සේ මේ තලයේ සුමටයි කියලා වගේ හිතුවොත් ඔබට මේ ක්‍රියාව නිසා සම්ප්‍රයුක්ත බලය ඇති වෙන්නේ නැහැ. නමුත් සිරසොස්සේ මොකද වෙන්නේ? සිරසොස්සෙත් ඔබට පේනවා මේ මෙයාට ගම්මිතාවක් එනවා. ඒ කියන්නේ වාගේ උණ්ඩෙට ඉහළට ගම්මිතාවක් එනවා. එහෙනම් තුවක්කුවට එනවා සිරසොස්සේ පහළට ගම්මිතාවක්. හරි? එතකොට ඒ ගම්මිතාව එයාට ගන්න බෑනේ. ඒ කියන්නේ එයාට ගම්මිතාවක් ආවට එයාට ප්‍රවේගයක් විතර ඒක ගන්න බෑ. එයා මොකද කරන්නේ එතකොට? ඒ ගම්මිතාව නැත්නම් එයාට ලැබෙන ප්‍රවේගය මෙන්න මේ පොළොවට තද වෙලා ප්‍රතික්‍රියා බලය වැඩි කරගෙන බිඳුවක් දක්වා අඩු කර ගන්නවා. තේරුම් ගත්තද මගේ දරුවා මේ කියන කතාව? ආයෙමම කියනවා. දැන් උණ්ඩෙට පුතේ එනවා නම් ඉහළට ගම්මිතාවක්. එතකොට පෙර ගම්මිතාවක් නැහැනේ. සිරසොස්සේ පෙර ගම්මිතාවක් නැහැ. එහෙනම් උණ්ඩෙට ඉහළට එන ගම්මිතාවට සමාන ගම්මිතාවක් ඔයාගේ තුවක්කුව මත එනවා පහළට. විශාලත්වයෙන් සමාන එකක්. ඒ ගම්මිතාව පොළොව මත R කියන ප්‍රතික්‍රියාව වැඩි කරගන්නවා ඩෙල්ටා R වගේ බලයකින් වැඩි කරගෙන ඒ ගම්මිතාව බිඳුවක් කරගන්නවා. ඒ කියන්නේ සිරසොස්සේ ගම්මිතා සංස්ථිතිය වළංගු වෙන්නේ නැහැ. එතන ගම්මිතා වෙනසක් ඇති වෙලා ඔයාගේ R ප්‍රතික්‍රියාව ඩෙල්ටා R ප්‍රමාණයකින් වැඩි කරගන්නවා. තේරුණාද? හරි. සමහර විට ඔළුවට තාමත් ඒක වැටුනේ නැති වෙන්නට පුළුවන්. හරි? එතකොට මම හැමතිස්සෙම කියන්නේ ගම්මිතා සංස්ථිතිය නිව්ටන්ගේ දෙවන නියමයේ බලය සමානයි ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවත් එක්ක හිතන්න. ගම්මිතා වෙනස් වීමක් තියෙනම් බලයක් ඇත. කාලය කොහොමද පුතේ යනවනේ. ඉතින් ගම්මිතා වෙනස් වෙද්දි කාලයක් ගිහින්. ඒතකොට එතන ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවක් විදිහට කතා කරන්න පුළුවන්. අපිට සරලව ගන්න පුළුවන්. ගම්මිතා වෙනසක් තිබ්බොත් බලයක් තියෙනවා. එතකොට දැන් සිරස ඔස්සේ මම පෙන්වන්න යන්නේ මුලින්ම මෙන්න මේ වෙඩි තැබූ මොහොත ගැන හිතලා මම කිව්වොත් සිරස ඔස්සේ පෙර ගම්මිතාවක් නැති නිසා පසු ගම්මිතාව කැපෙන්න ඕන. එහෙනම් උණ්ඩෙට ඉහළට එන ගම්මිතාවට සමාන ගම්මිතාවක් තුවක්කුවට පහළට එන්න ඕන. හැබැයි ඒ ගම්මිතාවෙන් ලැබෙන ප්‍රවේගය තුවක්කුවට සිරස ඔස්සේ ගන්න බෑ. තුවක්කුවට සිරස ඔස්සේ චලනය වෙන්න බෑනේ පුතේ. මේ තලය චලනය වෙන්න දෙන්නේ නෑනේ. එතකොට ඒ ප්‍රවේගය හෙවත් එයාට සිරස ඔස්සේ හම්බෙන ගම්මිතාව
අන්න මේ R ප්‍රතික්‍රියාව වැඩි කරගෙන බලයක් හදාගෙන වෙනස් කරගන්නවා බිඳුව දක්වා. මෙන්න මේ විදිහට මේ F සමානයි වගේ දැන් එතකොට මෙතනදී මම ඔය කියන කතාව මේ තියෙන හරියටම වෙඩි තියෙන අවස්ථාව. ඒ කියන්නේ මේ උණ්ඩේ මෙතනින් එළියට යන අවස්ථාව. මේකට අපි තුමු ඩෙල්ටා T වගේ කුඩා කාලයක් මේක උනේ කියලා. වෙඩි තැබීම වෙන්නේ. හරි මෙන්න මේ වෙලාවේදී හරිද මෙන්න මේ උණ්ඩෙට එනවනේ උඩට ගම්මිතාවක් M U sin 60යි කියලා. මේ තමයි උණ්ඩේ ගම්මිතාව. එතකොට තුවක්කුවට පල්ලහැට හම්බ වෙනවා MU sin 60යි කියලා ගම්මිතාවක්. එතකොට මේ ගම්මිතාවක් විතර ගත්තොත් විශාලත්වය මේක. ඉතින් මේක සමානයි මෙයාගේ ස්කන්ධයේ වතාවක් එයාට ප්‍රවේගයක් කියලා ගත්ත හැකි. ඊකට වර්ධව වටා ගන්න බෑ. එතන මේ තියෙන්නේ මොකද්ද මේ? මේවා ඔබ තේරුම් ගන්න ඕනේ. මේ තියෙන්නේ තිරස ඔස්සේ තුවක්කුවේ ගම්මිතාව. මේ තියෙන්නේ මොකද්ද? මේක උක්ත කරන්න කලින් අපි මේක පෙන්නගමු. මේ මොකද්ද තියෙන්නේ? තිරස ඔස්සේ උණ්ඩයේ ගම්මිතාව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ එතකොට තේරුම් ගන්න. පෙර ගම්මිතාව බිඳුවක් නිසා පසු ගම්මිතාවත් තිරස ඔස්සේ බිඳුවක් කරගන්න උණ්ඩෙට තිරස ඔස්සේ තියෙන ගම්මිතාවට විශාලත්වයෙන් සමාන ගම්මිතාවක් කාට හම්බ වෙනවද? තුවක්කුවට හම්බ වෙනවා. තේරුණාද? ආන් ඒක වාට එතකොට තුවක්ක ස්කන්ධය වරක් තුවක්කට හම්බෙන ප්‍රවේගය හොයාගන්න ඕන නම් තුවක්කුවේ ප්‍රවේගය කියලා අරගෙන තුවක්කුවේ ප්‍රවේග ගන්න පුළුවන්. පැහැදිලිද මේක? හරි එහෙනම් මෙතනදිත් ඔයාලට මම කියන්නේ උණ්ඩෙට MU sin 60 ගම්මිතාවක් වෙනවා නම් මෙයාට විශාලත්වයෙන් සමාන ගම්මිතාවක් තුවක්කුවට හම්බ වෙනවා අනිත් පැත්තට. එතකොට මේ ගම්මිතාව නිසා මෙන්න මේ වගේ සමීකරණයක් ලිව්වොත් තුවක්කුවට ප්‍රවේගයක් එන්න එපා. නමුත් මේ ප්‍රවේගය යාට මේ සිරසුස්සේ ගන්න බෑ. ඒකට හේතුව වෙන්නේ මේ ප්‍රවේගය වට තලේ කඩාගෙන යන්න බෑනේ පුතේ. එතකොට මේ ප්‍රවේගය එයා බැලන්ස් කරගන්නේ ඔන්න ඔයගේ ඩෙල්ටා R බලයක් ඇති කරගෙන. ඉතින් ওই ඩෙල්ටා R කියන බලය දැන් R සමාන mg වලනේ තිබ්බේ. ওই ඩෙල්ටා R කියන බලය ගොඩ නැගින්නේ ඩෙල්ටා R සමානයි මෙතන ගම්මිතාව වෙනස mu sin 60 කියන පෙර ගම්මිතාව වාගේ දැන් මේකට යෙදුවොත් පහලට දැන් ගම්මිතාව වෙනස තියෙන්නේ පහලටනේ. හරි අපි නැත්නම් සමීකරණ ඉහළට යොදමු. හරි. එතකොට ඉහළට යදුවොත් වාගේ පසු ගම්මිතාව බිඳුවක් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ මේ mu sin 60 කියන ගම්මිතාව බිඳුවක් කරගන්නවා. එයාට චලනය බැරුව නිශ්චල වෙනවා සිරස ඔස්සේ. හරි බිඳුව ඍණ පෙර ගම්මිතාව mu sin 60යි එක තියෙන්නේ පහළට නිසා මම ඍණ කියලා ආදේශ කරේ. බෙදීම ඩෙල්ටා t. ඔන්න ඔය සමීකරණයට අනුව ඔබට පුළුවන් මෙයා මත ඇති වෙන R ප්‍රතික්‍රියාවේ වැඩිවීම. කියන්නේ වෙඩි තියෙන මොහොතේ ෂණිකව වැඩිවීම. ඒ කියන්නේ මේක තුලාවක් උඩ තියලා තරාදියක් උඩ තියලා වෙඩි තිබ්බොත් තරාදි පාඨාංකයේ ෂණිකව එයාගේ තුවක්කුවේ බරට වඩා යම් ප්‍රමාණයකින් වැඩි වෙලා ආය තුවක්කුවේ බරම හදා ගන්නවා. ඒ කියන්නේ ෂණිකව වැඩිවීමක් වෙනවා වෙඩි තියෙන වෙලාවේ. හැබැයි මේක පවත්වා ගන්න ඉන්න බෑ. ඊට පස්සේ බලය ආය පාරක් නැති වෙලා යනවා. තේරුම් ගත්තද? හරි. ඉතින් ඕක චුට්ටක් හොඳ සියුම් පොයින්ට් එකක්. මම ගණන් හදද්දිත් මේක සම්බන්ධව මෙතන උගන්වන්න අවශ්‍ය නැහැ මේක. ගණන් හදද්දිත් මම මේක සම්බන්ධව පුංචි විස්තරයක් දෙනවා. නමුත් මම මේක මෙතනදී නොදී ඉන්නේ නැහැ. මේකත් ඔයාලට පොඩ්ඩක් මම කියනවා. නමුත් මේ වගේ සමීකරණ වශයෙන් කියන්න මගේ අදහසක් නැහැ. හරි. ඒතර පුතාලා මුලින්ම මේකට අදාළව ගැටලුව ලියාගෙන තියෙනවා. රූපය පෙන්නගෙන පුතා මේ දෙක අතරින් කැමති නම් මෙන්න මේකත් ඇඳලා තියාගන්න. සමීකරණ මුකුත් ලියන්න යන්න එපා. මේකත් ඔබට ඕන නම් ලියලා පෙන්නන්න පුළුවන්. මෙන්න මේව මුකුත් ලියන්න ඕනේ නැහැ. මේ ප්‍රතික්‍රියාව මේ ගැටෙන මොහොත, ඒ කියන්නේ මේ වෙඩි තබන මොහොත කියලා මේක නම් කරගන්න ඩෙල්ටා R දක්වා වැඩි වෙනවා. හරි ඊට පස්සේ වෙඩි තැබීමට පසු ආයේ ගැටලුවක් නැහැ. R එක R විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට මෙතනදී මම මේක චුට්ටක් මකන්න මෙයාගේ ස්කන්ධයෙන් විදිහට පෙන්න ගන්න. හරි. හරි. පුතාලා එතකොට රූපයෙන් නම් ඉවර නම් මෙන්න මේ විදිහට අපි මේක සටහන් කරගමු. ලියන්න උණ්ඩේ සමග කාර්තුවක්කුව යන පද්ධතිය සලකා වෙඩි තැබීමට ලියන්න මොහොතකට පෙර ගම්මිතාව සමානයි මොහොතකට පසු ගම්මිතාව. තිරස ඔස්සේ යොදනවා. හරි. එතකොට ඔයා මේක සුළු කරේ නැතත් කවන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා ලියන්න තිරස ඔස්සේ තුවක්කුවේ ගම්මිතාවේ විශාලත්වය කියලා ගන්න. මෙතන දිශාව ගන්න බෑ. ගම්මිතාවේ විශාලත්වය සමානයි තිරස ඔස්සේ උණ්ඩයේ ගම්මිතාවේ විශාලත්වය. පැහැදිලිද? හරි. ඊගාවට ඔබට මෙතන වෙන මොකුත් ගන්න ඕනේ නැහැ. තරුවක් දාලා ලියා ගන්න.
මෙහිදී වෙඩි තැබීමට පෙර පද්ධතියේ ගම්මිතාව ශුන්‍ය වන බැවින් වෙඩි තැබීමට පසු තිරසෝස්සේ උණ්ඩයට ලැබෙන ගම්මිතාවට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ගම්මිතාවක් තුවක්කුවට ලැබේ. එම ගම්මිතාව නිසා තුවක්කුව v ප්‍රවේගයෙන් වාංගු වේ. වාංගු වෙනවා කියන්නේ v ප්‍රවේගය අරගෙන පස්ස තල්ලු වෙනවා කියන්නේ වාංගු වේ. හරි. ඊගා පොයින්ට් එක ලියන්න. මෙලෙසම පද්ධතියට සිරස ඔස්සේ ගම්මිතාවක් වෙඩි තැබීමට පෙර නොපවතී. එබැවින් වෙඩි තැබීමට පසු උණ්ඩයට සිරස්ව ඉහළට ඇතිවන mu sin 60 ගම්මිතාවට විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ගම්මිතාවක් තුවක්කුව මත ඇතිවන නමුත් එම ගම්මිතාව පොළොවට තදවීම නිසා ඩෙල්ටා t කාලයකදී ශුන්‍ය වී යයි. මෙවිට සිදුවන ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව නැත්නම් මෙවිට සිරස ඔස්සේ සිදුවන තුවක්කුවේ ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය හේතුවෙන් R ප්‍රතික්‍රියාව මෙම ඩෙල්ටා t කාලය තුලදී ඩෙල්ටා R අගයකින් වැඩි වේ. හරි. එහෙනම් ඕක හොඳට තියාගන්න ඉඩ මදි වුණොත් නෝට් හරි අලව ගන්න හරිම වැදගත් සංකල්පයක්. පැහැදිලි දරුවනේ. හරි. එහෙනම් අපි මේකේ ඊතුරු අවස්ථා ටික බලන්න යමු.